Physics with Lalan YouTube channel එකට ආදරණීය අරුවන්ව පිළිගන්නවා නැවතත් කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් කරන්න මේ විදිහට ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒකට ඔයගොල්ලෝ දන්නවා දැන් නැවතත් කොරෝනා තත්ත්වය උත්සන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි උසස් පෙළ විභාගය සඳහා තව සතියක වගේ කාලයක් තමයි තියෙන ආරම්භ වෙන්න. ඉතින් ඒ අතරේ තව වැදගත් දෙයක් කියන්නට ඕනේ. මම මාස එකමාරකට වගේ කාලයක් පොඩක් නිහඬ වෙලා හිටියේ අධික වැඩ ප්‍රමාණයක් තිබුණ හේතු නිසාම විතරක්ම නෙමෙයි අතරතුරේවත් මට වීඩියෝ එකක් කරගන්න විදිහක් තිබුණේ නැහැ මේ අසනීප තත්ත්වයක් නිසා. ඉතින් කොහොම හරි දැන් මේ වෙනකොට යහපත් තත්ත්වයක ඉන්න නිසා මම හිතුවා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නට ඕනේ කියලා. මේක මම හිතනවා එක්සෑම් එකට ඔයගොල්ලන්ට දායක වෙන විදිහට තමයි කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් මේ වාර උසස් පෙළ ළමයින්ට වැදගත් වේවි කියලා හිතනවා. ඒ තමයි අපි මෙම එන පේපර් එක දිහා බැලුවොත් පොඩ්ඩක් අපි රචනා ප්‍රශ්නය ගොඩක් වෙලාවට අපි හිතනවා ක්ෂේත්‍ර පාඩම යටතේ ගත්තොත් විද්‍යුත් ක්ෂේත්‍රවල එයි විද්‍යුත් ක්ෂේත්‍ර යටතේ එයි කියලා අපිට අනුමාන කරන්නට පුළුවන්. මොකද අපි පසුගිය ප්‍රශ්න පත්‍ර දෙකම දිහා බැලුවොත් චුම්බක ක්ෂේත්‍ර වලට බර වෙලා තිබුණු නිසා මෙවර විද්‍යුත් ක්ෂේත්‍ර වලට එන්නට ඉඩකඩ තියෙයි කියලා හිතනවා. මොකද 2016 තමයි අවසාන වශයෙන් විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රත් බොහෝ අයගේ අනුමාන කිරීම තියෙනවා. නමුත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගැන පිළිබඳව අපි ඉදිරියේදී පුළුවන් තරම් කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. නමුත් විද්‍යුත් ක්ෂේත්‍ර පිළිබඳව මට බොහෝ ළමයින් අහලා තිබුණා කරුණු ටිකක් බෙදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම කෙටියෙන් පාඩම ඔයගලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. වැදගත් කරුණු කොහොමද අපි විද්‍යුත් ක්ෂේත්‍ර ගානක් આવොත් මේක වරද්ද ගන්න නැතුව හදාගන්න කියන කාරණාව තමයි අද දවසේ මම කෙටියෙන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් මම යනවා පාඩම ආරම්භ කරන්න මෙන්න මේ විදිහට. රයිට්? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා මෙන්න මේ කතාව. ඉස්සලා බෝඩ් එක මකා ගන්නට ඕනේ. හරි. හොඳයි. එතකොට මම ආරම්භ කරන්න මෙන්න මේ ආකාරයට. ඔයගොල්ලෝ විද්‍යුත් ක්ෂේත්‍ර වල එනකොට මේ පාඩමේ හරියට නම බැලුවොත් දාලා තියෙන ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර කියලා. ස්ථಿತಿ කියන වචනේම තේරුමක් තියෙනවා නිශ්චලයි කියන අදහස. එතකොට අපි මෙතනදී කතා කරන්නේ පැහැදිලි ලෙසම නිශ්චල ආරෝපණ වටා පවතින විද්‍යුත් ක්ෂේත්‍රය පිළිබඳව. එතකොට ළමයි කන පළවෙනි ප්‍රශ්නේ තමයි ආරෝපණයක් චලනය වෙනකොට විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින්නේ නැද්ද කියන එක. එහෙම නැත්නම් චලනය වෙනකොට අර නිශ්චල තිබිච්ච අවස්ථාවේ තිබිච්ච ලක්ෂණම නෙමෙයිද ඒ ගුණම නෙමෙයිද තියෙන්නේ කියන කාරණාව අහනවා. පැහැදිලි ලෙස මේ කාරණා විදිහටම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. නමුත් ආරෝපණයක් චලනය වෙනකොට ඒ ඔස්සේ වෙනත් කාරණා වෙනත් ගුණයන් හට ගන්නවා. මේ උදාහරණයක් විදිහට ගත්තොත් ආරෝපණ චලනය වීම නිසා තමයි ධාරා විද්‍යුතය කියන කාරණාව එතනදී මතුවෙන්නේ. චුම්බක ක්ෂේත්‍ර වල මේක බලපානවා. ඒ නිසා අපි මෙතනදී ආරෝපණය අනන්‍ය ගුණ විතරක් සාකච්ඡා කරන්න ඕන නිසා අපි නිශ්චලව තියාගෙන තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් පළවෙනි කාරණාව දැන් පැහැදිලි. එතකොට එහෙනම් ආරෝපණ ගැන කතා කරන්නේ. ආරෝපණ වර්ග දෙකයි. ආරෝපණ වර්ග දෙකයි අපි සාමාන්‍යයෙන් සලකන ආරෝපණ වර්ග දෙක අපි කියනවා ධන ආරෝපණ අනිත් එක ඍණ ආරෝපණ කියලා. හරිද? එහෙනම් අපි ස්කන්ධ ගැන කතා කරද්දී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී ස්කන්ධ වර්ග දෙකක් නෑ එක ස්කන්ධ වර්ගයයි තියෙන්නේ. ඒක නිසා සෑම විටම ස්කන්ධ අතර පැවතුනේ ආකර්ෂණ බලයක් පමණයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී සාකච්ඡා කරන්නේ. නමුත් ආරෝපණ වලට එනකොට ආරෝපණ අතර ආකර්ෂණ බලය මෙන්ම අපි දන්නවා විකර්ෂණ බල පවතිනවා කියලා. එතනදී අපි කියනවා සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බලයකුත් විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ බලයකුත් පවතිනවා කියන කාරණාව පැහැදිලි කරනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම තව පැහැදිලි කාරණාවක් තමයි ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ආරෝපණ විශාලත්වය සමාන වුණාමයි වෙනස් වුණාමයි කාරණාව. අපි හිතමු හොඳයි ළමයි වීඩියෝ එකට බාධා වුණේ ඇත්තටම මේ ස්ටෝරේජ් එකේ ප්‍රශ්නයක් නිසා. හරි එතකොට මොකද වීඩියෝ කරන එකයි උගන්වන එකයි සියල්ලම මම විසින්ම තමයි සිදු කරන්නේ. ඒ වගේම අද දවසේ තාක්ෂණික දෝෂ ගොඩක් තියෙනවා. කරන්ට් එකක් නැහැ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න මැද්දේ කොහොම හරි උත්සාහ කරනවා ඔයගොල්ලන්ට මේ වැඩේ සාර්ථක කරලා දෙන්න. ඉතින් ආරෝපණ වර්ග දෙකයි අපි කතා කරා ධන ඍණ කියලා. එතනදී මම විශේෂයෙන් සඳහන් කරා මෙන්න මේ ඉදිරියේදී සාකච්ඡා කරන්න කියලා අපි හිතමු විශාලත්වය සමාන ආරෝපණ දෙකක් අතර ඇති වෙන්නේ අපි කියනවා අපි හිතමු මේක දෙකම ධන නිසා විකර්ෂණ බලයක් ඇති වෙනවායි කියලා කූලෝම් නියමයේදී අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. ඒතකොට ළමෙක්ට එන ඊළඟ ප්‍රශ්නය තමයි
මෙතන 2යි ධන q වෙලා මෙතන q වුණොත් ඇති වෙන්නේ සමාන බලයක්ද නැත්නම් වෙනස් බලයක්ද කියන එක. එතන පැහැදිලිව මෙතනදී අපි කියන අන්‍යෝන්‍ය එහෙම නැත්නම් මියුචුවල් ෆෝස් එකක් කියලා. අන්‍යෝන්‍ය බලයක් එහෙම නැත්නම් මියුචුවල් ෆෝස් එකක්. ඒ කියන්නේ මේක ආරෝපණ විශාලත්ව වෙනස් වුණත් ආරෝපණ දෙක අතරම ඇති වෙන්නේ එක හා සමාන බල. ඒක වෙනස් වෙන්නේ නැහැ. ආරෝපණ දෙකේ විශාලත්ව වෙනස් වුණත් ආරෝපණ දෙක මතම ඇති වෙන්නේ එක හා සමාන බල කියන කාරණාවත් අපි ඔළුවේ තියාගන්නට ඕනේ. හරිද? මේක විශාලත්වය වෙනස් වුණා මේක විශාලත්වය වෙනස් වුණා කියලා බල දෙක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන වෙනත් සාධක වෙනස් වෙයි. මේ දෙන්නගේ ස්කන්ධ සමාන වුණා නම් right ස්කන්ධ සමාන වුණා නම් ඒත් අපි දන්නවා මෙතනදී ඒ දෙදෙනාටම හැමෙන්නේ එකම තොරණේ. ස්කන්ධ සමාන නම් ලැබෙන්නේ එකම තොරණේ. හැබැයි ස්කන්ධ වෙනස් වුණොත් දෙදෙනාට ලැබෙන තොරණ වෙනස් වෙනවා. ඒතර ස්කන්ධ වෙනස් වීම මත දෙදෙනාගේ තොරණ වෙනස් වෙයි. මොකද ඒකට ස්කන්ධයනේ තොරණයට බලපාන ප්‍රධාන වශයෙන් බලය හා ස්කන්ධය. එතකොට බලය දෙදෙනාටම සමාන වෙනවා. ස්කන්ධ වෙනස් වීම නිසා තොරණය වෙනස් වෙයි. නමුත් ආරෝපණ වෙනස් වුණා කියලා බලය වෙනස් වුණේ නැහැ. කාරණාව පැහැදිලි කියලා හිතනවා. හරි. එතකොට ඔක කූලොම් නියමෙත් අපි පැහැදිලි කරනවා. දැන් ඉතින් කිව්වනේ ආරෝපණ වර්ග දෙකයි තියෙන්නේ කියලා මූලිකවම පැහැදිලි කරද්දී. ආරෝපණ වර්ග දෙක පිළිබඳව පැහැදිලි කරද්දී ඔළුවට යන්නට ඕනේ අපි දකින්න කුඩාම ආරෝපණය මොකක්ද? අපිට හම් වෙන කුඩාම ආරෝපණය. ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කියලා. සාමාන්‍යයෙන් අපි කියන ඉලෙක්ට්‍රෝනය ඍණ ආරෝපිතයි. එහෙනම් ඍණ පැත්තට තමයි බර වෙන්නේ. අපි කියන 1.6යි 10 ඍණ 19යි කුලෝ. හරියගේ ගද්දි 1.6යි බිඳුවයි 2යි කියන එක ප්‍රශ්නයක් නැහැ ගණනය කිරීම වලදී ගන්න අපි 1.6යි කියලා. right. එතකොට ඕකෙම සමහර ගණනය කිරීම වලදී ඉලෙක්ට්‍රෝන ආරෝපණයේ විශාලත්වයට සමාන ධන ආරෝපණ කියලා ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝනේ ධන ආරෝපිතයි කියලා. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ඍණ දාගෙන ඒ වෙලාවේදී අපිට ධන දාගෙන යන්නට පුළුවන්. හරිද? ওই කාරණාව පැහැදිලි කරගන්නට ඕන. සමහරවිට ගණනය කිරීම වලදී දෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝනේ ඍණ ආරෝපිතයි කියන කාරණාව. හරිද? right. ඊළඟට අපි තවත් ඉස්සරහට ගියොත් එහෙම වස්තුවක් ආරෝපණය වෙනවා කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට හම්බෙන පදාර්ථය ගත්තොත් කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒ තමයි සන්නායක, ආය අපි කියනවා පරිවාරක, right? ආය අපි කියනවා අර්ධ සන්නායක කියලා. හරිද? එතකොට සන්නායක කියලා කියන්නේ අපි දන්නවා ධාරාව එහෙම නැත්නම් සමායන ධාරාව නෙමෙයි අපි කියන්නේ මෙතනදී ආරෝපණ හොඳින් ගලන්න පුළුවන් ද්‍රව්‍ය. හරිද? විද්‍යුතයේදී ධාරාවක් ඇති වෙන්න පුළුවන් ද්‍රව්‍ය. හොඳින් ආරෝපණ ගැනීමට හැකි ද්‍රව්‍ය අපි කියනවා සන්නායක කියලා. විද්‍යුත් සන්නායක. පරිවාරක වලේම හැකියාවක් නැහැ ආරෝපණ ගැනීමට ඇති හැකියාව අපි කියනවා අවමයි කියලා. අර්ධ සන්නායක වලදී ওই ಗುಣ දෙක අතරමැද පවතින්නේ. ඒ නිසා අපි ඒවට අර්ධ සන්නායක කියලා කියනවා. හරිද? ඒතර මේ කාරණා තුන යටතේදී අපි පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දෙයක්. අපි සන්නායක වලට දැන් මේ දෙකම අයින් කරනවා. සන්නායක වලට ගියොත් සන්නායකයක් ආරෝපිතයි කියන එකේ තේරුම මොකක්ද? සන්නායකයක් ආරෝපිතයි කියන එකේ තේරුම දැනගන්න නම් අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ උදාසීනයි කියන එකේ තේරුම මොකක්ද කියන්නේ. උදාසීනයි කියලා කියන්නේ ධන ආරෝපණ ඍණ ආරෝපණ විශාලත්වයට සමානයි කියන එක සන්නායක ඇතුලේ. ධන අය කියන ආරෝපණ නැහැ කියන එක නෙමෙයි උදාසීන කියන එකේ තේරුම. ධන ආරෝපණ වල ප්‍රමාණයටම ඍණ ආරෝපණ වල ප්‍රමාණය සමාන වෙලා තියෙනවා. එතන මේකේ ආරෝපිතයි කියන්නේ අපි හිතමු මෙන්න මේ අවස්ථාවේදී ධන ආරෝපණය වැඩි වෙනවා ඍණ ආරෝපණයට වඩා. ධන ආරෝපණය වැඩි වෙනවා ඍණ ආරෝපණයට වඩා. අන්න ඒ වෙලාවේදී අපි කියනවා right ඍණ ආරෝපණයට වඩා ධන ආරෝපණය වැඩි වෙනකොට අපි කියනවා මේ වස්තුවේ අතිරික්තය අපි තුමු ඍණ 100යි මෙතන ධන 102යි තියෙනවා කියන්නේ. ඍණ 100යි ධන 102යි කූලොම් වලින් ගත්තොත්. එතකොට ධන කූලොම් දෙකක් ඉතුරු වෙනවා. අර 100ට 100ක් කැපිලා ගිහිල්ලා ධන කූලොම් දෙකක්. ඒතර අතිරික්ත ආරෝපණය තමයි මේ වෙලාවේදී ආරෝපණයේ විදිහට අපිට ගන්න වෙන්නේ. ආරෝපිතයි කියන අවස්ථාවේ මේකේ ආරෝපණයේ විදිහට ගන්න වෙන්නේ. එතකොට අපි මේක කියනවා ධන ආරෝපිතයි කියලා. ධන ආරෝපිත වේ. ඕකේ අනිත් පැත්ත වුණොත් අපි හිතමු මේක අනිත් පැත්ත වුණා කියලා. ධනට වඩා ඍණ වැඩි වුණත් අපි කියන ඒ වෙලාවේදී මේක ඍණ ආරෝපිත වස්තුවක් කියලා. පැහැදිලිද? පැහැදිලි නේද? ඒතර ආරෝපිත වීම කියන කාරණාව අපිට උතනින් සරලව පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ මූලික කාරණා ඉතා ඉක්මනින් යනකොට මට දැන් සරල උදාහරණයක් ගන්න පොඩි කාලේ දැකලා ඇති එහෙම ওই වීදුරු දණ්ඩක් එහෙම සේදරිදි කැබල්ලකින් පිරිමැදලා ආරෝපණයට ලක් කරනවා. හරිද? ඒතර වස්තුවක් ආරෝපණය කිරීමේ එක්තරා සුවිශේෂී ක්‍රමවේදයක් විදිහට අපිට මේ පිරිමැදීම හඳුන්වන්න පුළුවන්. වස්තුවක් ආරෝපණය කරනකොට. ඒතර වීදුරු දණ්ඩ උඩ දාන සන්නායකයෙකුත් නෙමෙයි.
විදුරු දණ්ඩේ සන්නායකයක් නෙමෙයි පරිවාරකයක්නේ. ඒතර පරිවාරකයක් වුණත් ආරෝපණයට ලක් කරන්න පුළුවන්. හැබැයි ප්‍රබල ආරෝපිත වස්තුවක් නෙමෙයි. අපිට ඒකෙන් ලොකු කාසිය ඇදලා ගන්න බෑ. අපි කුඩා කඩදාසි කැබලි තමයි අපි ඇදලා ගත්තේ. ඒතර ඒ වෙලාවේදී මොකද වුනේ? අපි සේතරෙදි කැබල්ලෙන් වීදුරු දණ්ඩක්. මේ තියෙන වීදුරු දණ්ඩ පිරිමැදිනකොට අපි ගම මේක සේතරෙදි කැබල්ල කියලා. අපි දන්නා මේ දෙකම පළවෙනි අවස්ථාවේ උදාසීන පවතින. පිරිමැදින්න කලින්. එතකොට මේකේ තියෙන ධනවල විශාලත්වයට ඍණ වෙන විශාලත්වය සමානයි. මේකෙත් එහෙමයි. අපි Q නෝට් වෙන Q නෝට් කියලා ගන්නවා. අවස්ථා දෙකේදීම උදාසීන නිසා අපි කියන ආරෝපණ විශාලත්ව සමානයි කියලා. දැන් එනම් මොකද වෙන්නේ? පිරිමැදීම නිසා ඇත්තටම මෙතනදී වෙන්න පුළුවන් කාරණා දෙකයි ළමයි. එකක් තමයි වීදුරු දණ්ඩෙන් මේ පැත්තට ධන ආරෝපණය යන්න පුළුවන්. එහෙම නැත්නම් වීදුරු දණ්ඩෙන් මේ පැත්තට ඍණ ආරෝපණය යන්න පුළුවන්. ওই දෙකෙන් මොකක්ද ඇත්තටම වෙන්න පුළුවන්? විදුරු දණ්ඩේ මේ පැත්තට ධන ආරෝපණ ගියොත් මේක ඍණ ආරෝපිත වෙනවා, මේක ධන ආරෝපිත වෙනවා. විදුරු දණ්ඩෙන් මේ පැත්තට ඍණ ආරෝපණ ගියොත් මේක ඍණ ආරෝපිත වෙනවා, විදුරු දණ්ඩේ ධන ආරෝපිත වෙනවා. දෙකෙන් මොකක්ද ඇත්තටම වෙන්න පුළුවන් කාරණාව. එහෙම නැත්නම් අවස්ථා දෙකේදීම විදුරු සාමාන්‍යයෙන් අපි කියනවා සේදරෙදි කැබල්ලේ විදුරු දණ්ඩක් පිරිමැද්දාම වෙන්නේ විදුරු දණ්ඩ ධන ආරෝපිත වෙනවා කියලා. එහෙනම් මේ ඊතරේ අපි අනිත් පැත්තට දාමු. අවස්ථා දෙකකින් වෙන්නේ එකම දෙන්නේ නේද? ඒ කියන්නේ සේදරෙදි කැබල්ලෙන් ධන ආරෝපණ ප්‍රමාණයක් මෙයාට දුන්නා. එතකොට මෙතන ධන ආරෝපණ ප්‍රමාණය අඩු වෙනවා. අතිරික්තය වැඩි. ඒතර අතිරික්තය වෙන්නේ ඍණ. මේක ඍණ ආරෝපණ විශාලත්වය වැඩි වෙනවා නේ. ඒතර මේ පැත්තට ධන කොටසක් ආපු ගමන් මේක ධන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා ඍණට වඩා. ඒතර මේක ධන ආරෝපිත වෙනවා. සේදරෙදි කැබල්ල ඍණ ආරෝපිත වෙනවා. එහෙම වෙනකොට වෙන්න පුළුවන් ක්‍රමවේද දෙකයි. එක්ක සේදරෙදි කැබල්ලෙන් ධන ආරෝපණ මෙතනට එන්න ඕනේ. නැත්නම් විදුරු දණ්ඩෙන් ඍණ ආරෝපණ මේකට යන්න ඕනේ. ඒතර අපි කියනවා මේ දෙකෙන් වෙන්න පුළුවන් දේ තමයි මේක නෙමෙයි වෙන්න පුළුවන් මේක තමයි වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි අපි පරමාණුවක් ගැන කතා කරද්දී පරමාණුක අපි දන්නවා අවසාන ශක්ති මට්ටම. ඒ ශක්ති මට්ටම. න්‍යෂ්ටි වට අපි ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් විදියට ශක්ති මට්ටම් යටතේ චලන වෙනවා කියලා අපි කියනවා. ඒතර අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට අපි කියනවා වස්තුවක් ආරෝපණය වෙන්න හේතු වෙන්නේ ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. එහෙනම් චලනය වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට නිසා අපි කියනවා මේ වෙලාවේ සචලතාවය වැඩිම තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වල. එහෙනම් ඉලෙක්ට්‍රෝන තමයි ගමන් කරේ මේ හරහා. ඒතකොට ධන ආරෝපිත කියලා එකක් නෙමෙයි මේ වෙලාවේදී අපි අර්ථ දක්වන්න වෙන්න පුළුවන් කාරණා මේකයි. දැන් පැහැදිලිද? right. මෙන්න බේසික් එක ඔතනදී අවසන් වෙනවා. දැන් මම එනවා පාඩමේ වැදගත්ම කොටස් වලට. ඒ තමයි වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන් ක්‍රමවේද. right. ඕගොල්ලන් නිකන් ලියා ගන්න පුළුවන් වස්තුවක් කිව්වහම සන්නායකයක්. right. සන්නායකයක් කියලා වෙන්න ඕනේ. ආරෝපණය කළ හැකි ක්‍රමවේද. සන්නායකයක් කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්නේ නැත්තේ මොකද මම මේ කියන පළවෙනි කාරණාව සන්නායකයකට විතරක්ම වැදගත් වෙන්නේ පරිවාරක වලටත් වැදගත් වෙන නිසා. පළවෙනි එක මම කලින්ම කිව්වා පිරිමැදීමෙන්. හරිද? පිරිමැදීමෙන් පරිවාරකත් ආරෝපණය කරන්න පුළුවන්. ඒ වගේම සන්නායක ආරෝපණය කරන්නත් පුළුවන්. අවාසනාවකට අපි සේදරෙදි කැබල්ලකින් යකඩ දණ්ඩක් එහෙම පිරිමැදලා අර කඩදාසි සේදරෙදි කැබල්ල යකඩ දණ්ඩක් පිරිමැදලා ඔය කඩදාසි ගාවට ගිහිල්ලා අපි එමෙ තිබ්බොත් කඩදාසි ආරෝපණයට ලක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සන්නායකය මේ විදිහට ආරෝපණ බෙදීමකට ලක් වුණාට සන්නායකට ලැබෙන ආරෝපණ සියල්ලම මොකද වෙන්නේ අපේ ශරීරය හරහා භූගත වෙනවා. මොකද ඒව චලනය වෙන්න පුළුවන්. සන්නායකය හරහා ඉලෙක්ට්‍රෝන චලනය වීමෙන් තියෙන හැකියාව නිසා භූගත වෙනවා. ඔක තමයි තියෙන කාරණාව, right? ඒ නිසා සන්නායක පිරිමැදීමෙන් ආරෝපණයට ලක් කරන්නට නම් අර සන්නායක දණ්ඩේ කෙලවරට අපි ප්ලාස්ටික් කොටසක් සම්බන්ධ කරලා තියෙන්නට ඕනේ. එතකොට අපේ ශරීරය හරහා භූගත වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඒකත් තේරුම් ගන්නට ඕනේ. නමුත් අපිට පිරිමැදීමෙන් සන්නායකය උනත් ආරෝපණය කර හැකියි. දෙවෙනි කාරණාව තමයි වැදගත්ම දේ ස්පර්ශ කිරීමෙන්. එතකොට වස්තුවක් ස්පර්ශ කිරීමෙන් පුළුවන් ආරෝපණයට ලක් කරන්න. උදාහරණයක් විදිහට මම මෙහෙම ගන්නම්. මෙතන තියෙනවා ඒකලිත සන්නායක ගෝලයක්. හරිද? ස්පර්ශ කිරීමෙන් මතක තියාගන්න පරිවාරක ආරෝපණයට ලක් කරන්න බෑ. හරිද? එතකොට ඒකලිත සන්නායක ගෝලයක් කියලා කියන්නේ පරිවාරක දණ්ඩින් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. මේක සන්නායක ගෝලයක්. මේක උදාසීන ආරම්භක අවස්ථාවේදී. දැන් මම මෙතනට ගේනවා දෙවෙනි අවස්ථාවේදී ධන ආරෝපිත දණ්ඩක් අසලට ගෙනල්ලා මේ විදිහට ස්පර්ශ කරනවා. ධන ආරෝපිත දණ්ඩක් අසලට ගෙනල්ලා ස්පර්ශ කරනවා. ස්පර්ශ කරපුවම වෙන්නේ මේ වෙලාවේදී ධන ආරෝපිත දණ්ඩේ ගෙනාවේ මේ වෙලාවේදී වෙන්නේ මේ උදාසීන කියන්නේ ධන ඍණ සමානව තිබ්බා. ධනට වැඩිපුරම කැමති ඍණ. වැඩිපුරම වෙන්නේ ධනට කොහොමද කැමති ඍණ. ධන මොකද ධන කියන එක විකර්ෂණ වෙනවා.
ඍණ කියන එක ආකර්ෂණය වෙනවා. එතකොට මේ ධන ආරෝපණ ප්‍රමාණයකින් යම් කිසි කොටසක් සියල්ලම නෙමෙයි හරි. මේ සම්පූර්ණ දණ්ඩේ තියෙන සියලුම ආරෝපණයට උදාසීන කරන්න බෑ. ආසන්නයේම තියෙන කොටසක් මොකද කරන්නේ? මෙතනින් ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා උදාසීන කරනවා. පුළුවන් ප්‍රමාණයක්. පුළුවන් ප්‍රමාණයක් කියන සම්බන්ධ වෙන ආසන්නයේදී. එතන මොකද වෙන්නේ මේ පැත්තේ තියෙන ඍණ ආරෝපණ ගතිය අඩු වෙනවා. ඍණ ආරෝපණ ගතිය අඩු වෙනකොට මොකද වෙන්නේ? එයාගේ ධන ආරෝපණ ගතිය වැඩි වෙනවා. සන්නායක ගෝලී ඉබේම මොකද වෙන්නේ? යම් කිසි ප්‍රමාණයකින් ධන ආරෝපිත වෙනවා. රයිට්. එතකොට අපි සන්නායක දණ්ඩ එළියට අරන් ගියොත් සන්නායක දණ්ඩ තාමත් ධන ආරෝපිතයි. මොකද එයාගේ සියලුම ධන ආරෝපණ නැති උනේ නැහැ. සුළු ප්‍රමාණයක් නැති වුණා. ඒත් ඒකෙන් ඒ නැති වෙච්ච ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් සන්නායක ගෝලයට හම්බුණා කියලා අපිට හිතන්නට පුළුවන්. පැහැදිලිද? හොඳයි. එහෙනම් ඒකේ ඔළුවට දාගන්නට ඕනේ ධන සන්නායක දණ්ඩ ධන ආරෝපිත වස්තුවකින් ස්පර්ශ කරොත් මේ උදාසීන වස්තුව ධන ආරෝපිතම වෙනවා. ඊට පස්සේ තමයි වැදගත්ම කාරණාවට එන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක හරි වැදගත්. මේකට අපි කියනවා ප්‍රේරණයෙන් කියලා. right? induce කරලා induction ප්‍රේරණයෙන්. අපිට පුළුවන් ප්‍රේරණයෙන් වස්තුවක් ආරෝපණයට ලක් කරන්න. ඒක හරි වැදගත්. ප්‍රේරණය කියන්නේ මොකක්ද කියලා දැන් එහෙනම් ඔයගොල්ලන් ඔළුවට යන්න මෙන්න මේ විදිහට අයිඩියා එක දාගන්න වස්තුවක් මේ විදිහට ඒකලිත වස්තුවක් ගන්න ප්‍රේරණයනොත් පුළුවන් මතක තියාගන්න පරිවාරක නෙමෙයි සන්නායක පමණයි ආරෝපණයට ලක් කරන්න පුළුවන්. ඒතර ප්‍රේරණය කියලා කියන්නේ මෙන්න මේ කාරණාව. උදාසීන වස්තුවක් අපි මුලින්ම ගමු. මේ උදාසීන වස්තුව අසරට මම අරගෙන එනවා මේ විදිහට සන්නායක දණ්ඩ. අසරට අරගෙන එනවා. ස්පර්ශ කරන්නේ නැහැ අපි. අපි හිතමු මෙහෙම ධන ආරෝපිත වස්තුවක් අසරට අරගෙන ආවා කියලා. අසරට අරගෙන ආවම වෙන්නේ ඇත්තටම මේ ධන වලට කැමති ඍණ. ධන වලට අකමැති ධන. එතකොට මේ උදාසීන වස්තුවේ ධන අරගෙනයි සමානව තිබුණා. ඒගොල්ලෝ සමාකාරව පැතිරිලා තිබුණා. නමුත් දැන් මොකද වෙන්නේ? తాවකාලික විභේදනයට ලක් වෙනවා. මොකද ඍණ කැමති ධනත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මේ කෙලවරට ගිහිල්ලා try කරනවා සම්බන්ධ වෙනවා. නමුත් යන්න බෑ මෙතන අවකාශයක්. ඒතකොට ධන කැමති නෑ මේ ධනට. ඒගොල්ලෝ මොකද වෙන්නේ? අනෙක් දිශාවට ගිහිල්ලා මේ ආරෝපණ විභේදනයකට බෙදීමකට ලක් වෙනවා. මේක తాවකාලිකයි. හැබැයි තවමත් මේ වස්තුව මතක තියාගන්න උදාසීනයි. මොකද මේක ඇතුලේ ආරෝපණ සමානව තියෙන්නේ. සමස්තයක් විදිහට එළියෙන් බලපුවම මේක තාමත් උදාසීන වස්තුවක් විදිහට තමයි සලකන්න පුළුවන් වෙන්නේ. తాවකාලික ආරෝපණ බෙදීමකට ලක් වුණා විතරයි. ඊට පස්සේ මම කරන්නේ අර ආරෝපිත වස්තුව ඔතන තියෙනකොටම එක මණික් පැත්ත මම අනිත් පැත්ත කියන්න ඕනේ නැහැ. ගෝලේ ඕන පැත්තක් භූගත කරන්න. හරි. ඒත් මම කරන්නේ ගෝලේ භූගත කරනවා. ගෝලේ භූගත කරගම මම වෙන්නේ මේ ඍණ ආරෝපණ ටික කොහොම හරි ධන ආරෝපණයෙන් අල්ලන් තියෙන්නේ. එයාට යන්න විදියක් නැහැ. මේගොල්ලෝ මෙයා එක්ක සම්බන්ධ වෙලා තියෙන යන්න විදියක් නැහැ. හරිද? නමුත් ධන ආරෝපණ දැන් පුදුම කැමැත්තෙන් ඉන්නේ විකර්ෂණ වෙලා එළියට යන්න බලන්න. දැන් පාරක් හම්බුණා. ඒගොල්ලෝ මොකද වෙන්නේ මේ විදිහට එළියට යනවා. ධන ආරෝපිත භූගත වෙනවා. හරිද? එතකොට සමහර ළමයි අහනවා භූගත වෙන්නේ කියන්නේ ඇයි භූගතම මේ ධන ආරෝපණ පල්ලහැට යන්නේ. ධන ආරෝපණ ඇත්තට පල්ලහැට යනවා නෙමෙයි. අතන මෙතනදී වෙන්නේ පොළවෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේ ධන ආරෝපණ ටික ශුන්‍ය කරලා දානවා. ඔක තමයි උදාසීන කරලා දාන එක තමයි කරන්නේ. හරිද? එතකොට කාරණා විතර පැහැදිලි වෙනවා. ධන වශයෙන් මම දැන් මේ ධන ආරෝපණ පල්ලහැට යනවා කියලා. ඒක වරදවා තේරුම් ගන්න එපා. ධන ආරෝපණ ගියේ නෑ. පොළවෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙතන උදාසීන කරා. හරිද? එතකොට ඔන්න දැන් භූගත කරාට පස්සේ ඊපස්සේ මතක තියාගන්න පොළවට ඕන තරම් ආරෝපණ දරා ගන්න පුළුවන් ළමයි. හරිද? ඕන තරම් ඉලෙක්ට්‍රෝන දෙන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. ඒකින්ද ප්‍රශ්නයක් කරගන්න එපා. මේ පොළවට එමෙ යන්න පුළුවන්ද බැරිද කියන කාරණාව සමහර අය ප්‍රශ්නයක් කරගන්න නිසා. දැන් මෙතනින් කරන්නේ අපි දණ්ඩේම අයින් කරන්න යන්න එපා. දණ්ඩ අයින් කරොත් එන්නේ මොකද වෙන්නේ? ආයෙ ඍණ ටිකක් පොළවට යනවා. මොකද ඍණ ටික අල්ලන්නේ දණ්ඩේ ඉන්නනේ. දණ්ඩ අයින් කරන්න බෑ. ඊළඟට අපි කරන්නේ භූගත ඉවත් කරනවා. භූගත ඉවත් කරලා කරපුවාම ඍණ ටික සමාකාරව පැතිරිලා දෙවෙනි අන්තිම අවස්ථාවේදී කරන්නේ දණ්ඩ අයින් කරන එක. ඒ කියන්නේ අර විදිහට තාම අල්ලන් ඉන්නවා භූගත අයින් කරපුවාම දණ්ඩ අයින් කරපු ගමන් මොකද වෙන්නේ? මේ ඍණ ටික සමාකාරව පැතිරිලා යනවා. මේක වැදගත්ම දේ තමයි මතක තියාගන්න. ප්‍රේරණ සංසිද්ධිය කියන්නේ මෙන්න මේක තමයි ප්‍රේරණය කියලා කියන්නේ. ප්‍රේරණයෙන් ආරෝපණය කරනකොට මේ පියවර දෙක කරන්න ඕනේ. භූගත කිරීම සිදු කරන්නට ඕනේ. එතකොට මතක තියාගන්න ස්පර්ශ කරනකොට ධන ආරෝපිත වස්තුවකින් නම් උදාසීන වස්තුව ස්පර්ශ කරේ උදාසීන වස්තුව ධන ආරෝපිතම තමයි වෙන්නේ. ප්‍රේරණයේදී ඒක ප්‍රතිවිරුද්ධ වෙන්නේ. ධන ආරෝපිත වස්තුවකින් ඔන්න ප්‍රේරණය යටතේ ආරෝපණය කරන්න ගියොත් ඒ වෙලාවේදී උදාසීන වස්තුව ඍණ ආරෝපිත වෙනවා. හරි. දැන් එහෙනම් කාරණාව පැහැදිලි ළමයි. දැන් ඔන්න එහෙනම් වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන් ක්‍රමවේද තුනම සාකච්ඡා කරන්නේ. ඒකෝට ඕකෙන් අපිට එක්සෑම් එකට දෙන්න පුළුවන් ගාණක් මොකක්ද? ඒකනේ අපිට වැදගත් වෙන්නේ. එක්සෑම් එකට අපිට දෙන්න පුළුවන් වෙන ගාණ තමයි ඔය ෆැරඩේගේ අයිස් බඳුන් පරීක්ෂණයේම පදනම් කරගනිමින් දෙනවා අපිට මෙන්න මේ වගේ.
මේකෙදි මතක තියාගන්න මේක සටහනක් විදිහට දාගන්න මේක හරි වැදගත් සටහනක්. සන්නායක ඕනම වස්තුවකට සන්නායක ගෝලයක් වෙන්න පුළුවන් ඕනම හැඩේ වස්තුවකට ආරෝපණයක් දුන්නොත් මතක තියාගන්න මේ සියලුම ආරෝපණ බාහිර පෘෂ්ඨයට යනවා. හිතන්න මේ කුහර ගෝලයක් කියලා මම මේ ගත්තේ සන්නායක කුහර ගෝලයක්. දැන් මේක අභ්‍යන්තර පෘෂ්ඨයකුයි බාහිර පෘෂ්ඨය කියලා දෙකක් තියෙනවානේ. නමුත් මම මෙයාට ඕනම ආරෝපණයක් දුන්නොත් මේ සියලුම ආරෝපණ අභ්‍යන්තර පෘෂ්ඨයක් තියෙන්නේ නැහැ. බාහිර පෘෂ්ඨයට තමයි යන්නේ. ඇයි කියලා Tamanට විතර බලන්න පුළුවන්. හරිද? අභ්‍යන්තර පෘෂ්ඨයට ආවොත් නම් අපි දන්නවා ඒ ඈත් වෙලා තමයි තියෙන්නේ. හරිද? ධන කියන්නේ විකර්ෂණ වෙනවා. ඒක පුළුවන් තරම් ඈතට යන්න බෑ. පුළුවන් තරම් ඈතට යනකොට අභ්‍යන්තරයේ තියෙන්න ඕනේ. ඒකට චලනය වෙන පාරවල් තියෙනවා. මේ සන්නායකයකට චලනය වෙන්න පුළුවන්. ඒක බාහිර පෘෂ්ඨයකම පුළුවන් තරම් එළියටම යනවා. ඒක විකර්ෂණය වෙලා ඈතටම යන්න තමයි උත්සාහ කරන්නේ. ඒකයි ඒකළු බාහිර පෘෂ්ඨයේ පවතිනවා කියලා අපි උපකල්පනය කරන්නේ. හරිද? මොකද අපි දැකලා නැහැ ඇත්තටම. හරිද? අපිට පරීක්ෂණ වලින් ඒක තේරුම් ගන්න පුළුවන් බාහිර පෘෂ්ඨයේ තමයි ආරෝපණ රඳා පවතින්නේ කියන කාරණා. ඒ වගේම පරිවාරකයක් ගත්තොත් පරිවාරක සිලබස් එක ඇතුළතදී ගත්තොත් අපි දැන් මේක ඝන ගෝලයක් කියලා හිතමුකෝ. පරිවාරකයකට ආරෝපණයක් දුන්නාම මේක පරිමාව පුරා සමාකාරව පැතිරලා යනවා කියලා තමයි අපි සලකන්නේ. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. සමාකාරව ඇත්තටම පැතිරලා යන්නේ නැහැ. බාහිර පෘෂ්ඨයට ආසන්න ප්‍රදේශවල වැඩිපුර තියෙනවා මැද්දට යනකොට කොට අඩු වෙනවා. එහෙම තමයි වෙන්නේ. නමුත් අපි සිලබස් එක ඇතුළේ අපි කියනවා පරිමාව පුරා සමාකාරව පැතිරලා යනවා කියලා පරිවාරකවල. ඒක තවත් මගෙන් ළමයි අහපු ප්‍රශ්නයක් තමයි මේ අහපු මේ කාලේ අහපු ප්‍රශ්නත් එක්ක තමයි මම මේ පාඩම ගොඩනගන්නේ. ඒතර කිව්වේ කොහොමද මේ සාමාන්‍ය පරිවාරකයක් පිරිමැදලානේ ආරෝපණය කරන්න පුළුවන්. ඒතර පිරිමැද්දාම බාහිර පෘෂ්ඨවල ආසන්නේනේ ආරෝපණ රඳාවව තියෙන. ඉතින් කොහොමද ඔක ඇතුළට යන්නේ කියලා යන්න බෑනේ කියලා. පිරිමැදීමෙන් ආරෝපණය කරලා නෙමෙයි මේ පරිවාරක ගෝලය ආරෝපණය ලක් කරේ. හරිද? වෙනත් විශේෂිත වූ ක්‍රමවේදයකින් ඉලෙක්ට්‍රෝන හැමතැනම ජනිත වෙන ආකාරයට තමයි හැම තැනින්ම නිදහස් ඉලෙක්ට්‍රෝන ජනිත වෙන ආකාරයට තමයි අපි දුම් පරිවාරකයේ මේ විදිහට ආරෝපණය ලක් කරේ. උදාහරණයක් විදිහට පරිවාරකයේ රත් කිරීමට ලක් කිරීමේදී මොකද වෙන්නේ? සුළු වශයෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන එළියට එන්න පටන් ගන්නවා. අර බන්ධන කැඩිලා අපිට නිකන් එහෙම උපකල්පනය කරන්න අපිට ඒක වැදගත් නෑ හැබැයි ගණන් හදන් යනකොට හරි ඒගොල්ලෝ අපිට දෙනවා පරිවාරක ගෝලය ආරෝපිතයි කියලා දුන්නාම තේරුම් ගන්න මෙහෙමයි කතන්දරේ කියලා හරි එතකොට ඒක වැරදියට ලින්ක් කරගන්න එපා ඕගොල්ලෝ හරි දැන් මේ කාරණාව තියෙනකොට මොකද කොහොමද දැන් අපිට එක්සෑම් එකට වැදගත් වෙන්නේ මොන වගේ කාරණාවක්ද කියන්නේ ඒකෙදි තමයි සමානව අපිට එනවා මෙන්න මේ වගේ ප්‍රශ්න මේ ඕගොල්ලෝ දකින්නේ සන්නායක ගෝල මම උදාහරණයකින් සියලුම දේවල් පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට සන්නායක ගෝල දෙයක් ගන්න කුහර සන්නායක ගෝල දෙයක් මේක පාස් පේපර්ස් වලත් ඇවිල්ලා තියෙනවා හරිද එතකොට මේක අපිට අරේ වැදගත් නැහැ මොනනම් අරේ දාගන්න ඕගොල්ලෝ මේක සිම්පල් ආර් මේක කැපිටල් ආර් කියන අරේ ලොකු වැදගත්කමක් නැහැ මම දෙනවා මේ කේන්ද්‍රයට මෙන්න මේ විදිහට ධන Q ආරෝපණය කේන්ද්‍රයට ධන Q ආරෝපණය ඒතර කේන්ද්‍රයට ධන Q ආරෝපණය දුන්නාට පස්සේ මෙතනදී අවසානයේදී මොකද වෙන්නේ කියලා අහනවා. අවසානයේදී මොකද වෙන්නේ? කියන්නේ මම මේ ගෝල නම් කරගන්නම්. මේ ගෝලය කැපිටල් A, මේ ගෝලය කැපිටල් A B කියලා. ඒතර කැපිටල් A ගෝලය අභ්‍යන්තර සහ බාහිර පෘෂ්ඨ කියලා තියෙනවා. B ගෝලයේත් අභ්‍යන්තර සහ බාහිර පෘෂ්ඨ කියලා තියෙනවා. දැන් මේ ගෝල දෙක පැහැදිලිව තේරෙන්නේ නැති මම මේ විදිහට මේගොල්ලන්ගේ මේ විදිහට කොට සටහන් කරගන්න. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ මෙතනදී වෙන්නේ මොකක්ද? කේන්ද්‍රයේ ධනලක්ෂී ආරෝපණයක් තිබ්බාම ඒක කේන්ද්‍රයේම තියන්න ඕන කියලා නීතියක් නැහැ වෙන තැනක තිබුණා ප්‍රශ්නයක් නැහැ මේ වැඩේ මේ විදිහටම වෙනවා කේන්ද්‍රයේ තිබ්බාම ටිකක් අපිට හිතන්න පුළුවන් මේක සම්මිතිකව සිදු වෙනවයි කියලා හරි කේන්ද්‍රයේ තිබ්බාම ධන ආරෝපණයක් මෙතනදී සිදු වෙන්නේ ප්‍රේරණය කියන සංසිද්ධිය දැන් මේ ලෝහ සන්නායකයක් ආසන්නයේ ආරෝපිත වස්තුවක් තියලා තියෙනවා ලක්ෂ්‍ය ආරෝපණයක් වුණත් මේක ආරෝපිත වස්තුවක් right එතකොට මෙතනදී වෙන්නේ ප්‍රේරණීය සංසිද්ධිය නිසා මේ උදාසීන වස්තුවේ ආරෝපණ විභේදනයකට ලක් වෙනවා. ඇත්තටම මේ ගෝලයේ ආරෝපණයට ලක් වෙනව නෙමෙයි ආරෝපණ විභේදනයකට ලක් වෙනවා. එතකොට මේ ධනට සමාන ප්‍රමාණයක් අභ්‍යන්තර පෘෂ්ඨයේ එනකොට ධනට සමාන ප්‍රමාණයක් බාහිර පෘෂ්ඨයට විභේදනයට ලක් වෙනවා. නමුත් තා මේ ගෝලය උදාසීනයි. MCQ ලහන්න පුළුවන් මේ ගෝලයේ ආරෝපණයට ලක් වුණා නේද කියලා. ඒ ගෝලයේ ආරෝපණයට ලක් වෙලා නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේ ගෝලයේ මේ විදිහට ආරෝපණයට ලක් වෙනකොට එළියෙන් බලන්න B ගෝලය දකින්නේ බාහිර පෘෂ්ඨයේ ධන Q එකක් තියෙනවා. මේ ධන Q එක නිසා මොකද වෙන්නේ? B ගෝලයක් ප්‍රේරණයට ලක් වෙනවා. අභ්‍යන්තරේ ඍණ වෙලා බාහිරය ධන Q වෙනවා. දැන් මේක එළියිනම් බලන මිනිස්සෙක්ට අපි හිතමු එළියිනම් බලනවා කියලා. එළියිනම් බලන මිනිස්සෙකුට පේන්නේ බාහිර ගෝලයේ ධන Q එක විතරයි. බාහිර ගෝලයේ ධන Q එක විතරයි කියන්නේ මේ ධන Q උඩ මේ ඍණ Q කැපිලා යනවා.
මේ ධන Q ද මේ ඍණ Q කැපිලා ගිහලා අවසානයේදී ධන Q එක බාහිර ගෝලයේ පෘෂ්ඨයේ විදිහට තමයි දකින්නේ. හොඳයි. ඔය විදිහට මට පැහැදිලි කරන්න පුළුවන් මේ උදාහරණය. එතකොට ඒ අතරතුර පැහැදිලි කරන්න ඕන ආලෝක තත්ත්වය පිළිබඳව තරම් හිතන්නට එපා. මොකද ඊතරම් හොඳ ආලෝක තත්ත්වයක් මේ වෙලාවේ නැහැ. ඔයගලන්ට සාමාන්‍ය විදිහට වෙන්නට ඇති. හොඳ ආලෝක තත්ත්වයක් ඇත්තේ නෙමෙයි. මේක පේනවා ඇත්තේ. හරි. කාරණාව එතනින් එහෙම තියෙනකොට මම තව දෙයක් කරන්න. මම මේ වෙලාවේදී බාහිර පෘෂ්ඨයට එකපාර ගෙනල්ලා දානවා. මෙන්න මේ විදිහට ධන Q එකක්. ධන Q එකක් බාහිර පෘෂ්ඨයට ගෙනල්ලා දාපුවම ළමයි හිතන අනිත් කාරණාව තමයි ධන Q එකක් බාහිර පෘෂ්ඨයට ගෙනල්ලා දැම්මම එහෙනම් ඍණ Q එකක් ඇතුළට එන්න ඕනේ කියන්නේ. නෑනේ ළමයි දැන් මේක ප්‍රේරණයනේ. ප්‍රේරණය නිසානේ අපි කිව්වේ මේ తాවකාලික විභේදනයට ලක් වෙනවයි කියලා. මේ කතන්දරේ වෙන එකක්. ධන Q එකක් මම වෙනම ගෙනල්ලා මේ B ගෝලයට දුන්නාම අපි මම කලිනුත් පැහැදිලි කරා ඕනම සන්නායකයකට ආරෝපණයක් දුන්නොත් එයා හැම වෙලේම උත්සාහ කරන්නේ බාහිර පෘෂ්ඨයට යන්න. ඒතර මේ ධන Q එක දුන්නාම එයා අභ්‍යන්තරයට යන්නේ නැහැ. ඒ වගේම ආරෝපණ විභේදනයට ලක් වෙන්නේ නැහැ. මේක ප්‍රේරණය නෙමෙයි. මෙයා හැම වෙලාවෙම බලන්නේ බාහිර පෘෂ්ඨයේ පවතින. ඒතර එහෙනම් බාහිර පෘෂ්ඨයේ B ගෝලයේ බාහිර පෘෂ්ඨයේ D වල බාහිර පෘෂ්ඨයේ මුළු ආරෝපණය කියන්නේ ධන Q ධන කැපිටල් Q ධන සිම්පල් Q කියලා එනවා. හරිද? ওই විදිහට. ඒතර අභ්‍යන්තරයේ අර විදිහම ඍණ Q ධන Q ඍණ Q ওই විදිහටම තියෙනවා. වෙනස් වුණේ නැහැ මේ විදිහට කරා කියලා. ඔන්න මම ගාන තව ටිකක් වෙනස් කරනවා. මම අභ්‍යන්තර ගෝලය මෙන්න මේ විදිහට භූගත කරනවා. අභ්‍යන්තර ගෝලය මේ බාහිර පෘෂ්ඨය මේ විදිහට භූගත කරා. දැන් මොකද වෙන්නේ? අර කාරණාවනේ. දැන් ධන ලක්ෂී ආරෝපණයක් තියෙනවා මේ වෙලාවේ. තිබුණාට පස්සේ මේ විදිහට ආරෝපණ తాවකාලික විභේදනයේ ලක් වෙනකොට මෙතනට ඍණ Q මෙතනට ධන Q යද්දී භූගත කරනකොට ධනට දැන් ඔන්න යන්න පාරක් හම්බුණා. එයා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම පොළවට යනවා. ඒතර ධන Q තවදුරටත් පවතින්නේ නැහැ. ධන Q නැහැ කියලා කියන්නේ ඍණ Q තියෙන විදියක් නැහැ. මොකද B ගෝලයේ ප්‍රේරණයට ලක් වෙන්නේ නැහැ. ඇයි? සමස්තය ගත්තොත් මේ ධන Q මේ ඍණ Q කැපිලා ගිහිල්ලා B ගෝලයට ආරෝපණයක් දැක ගන්නට හම්බෙන්නේ නැහැ. බාහිර පෘෂ්ඨ ආරෝපණයක් නැහැ නේද? එහෙනම් මෙතනට ඍණ Q එකක් එන්නේ නැහැ. මෙතනට ධන Q එකක් එන්නේ නැහැ. ප්‍රේරණයට ලක් වෙන්නේ නැහැ. ඒතර බාහිරට දුන්න ධන Q එක විතරක් ඒ විදිහ මෙතන තියෙයි. එහෙනම් බාහිර ගෝලයේ B ගෝලයේ බාහිර පෘෂ්ඨය ගත්තොත් එයාගේ මුළු ආරෝපණය ධන Q විදිහට තමයි කැපිටල් Q විදිහට තමයි අපි දකින්නට ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අවසාන අපි දකින්නේ. දැන් තේරෙනවද ළමයි මේ පොඩි කාරණාවක් වුණත් ප්‍රේරණය කියන කාරණාව පොඩි කාරණාවක් වුණත් අපි කොයිතරම් දේවල් දැනගන්නද ඕනි කියන කාරණාව. right? හොඳයි. ඉතින් මම මූලික කොටස අවසන් කරනවා. දැන් එනවා කාරණාවට. විද්‍යුත් ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද? ලොකුවට සාකච්ඡා කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. උදාහරණයක් විදිහට මගේ කටහඬ ගත්තොත් මම ලක්ෂීය ප්‍රභාවයක් මම ලක්ෂීය වස්තුවක් කියලා ගත්තොත් මගේ කටහඬ ගත්තොත් ළමයි මගේ කටහඬ යම් කිසි ප්‍රදේශයක් පුරා යනවා. ඒතර මේ ළඟ ඉන්න ළමයෙක්ට ඇහෙන්න පුළුවන් නමුත් ටිකක් ඈතට යනවා ඒ ළමයට ඇහෙන්නේ නැතුව යනවා මගේ කටහඬ. ඒතර කටහඬ ගත්තොත් ওই විදිහට හැම පැත්තටම ගත්තොත් මේක ත්‍රිමාණව හිතුවොත් ගෝලීය හරියට ගත්තොත් යම් කිසි නිශ්චිත ප්‍රදේශයක් තියෙනවා මගේ කටහඬ වටේටම ඇහෙනවා. ඉතින් ඊපස්සේ මගේ කටහඬ ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට මම කියනවා මගේ කටහඬ සඳහා මෙන්න මේ ප්‍රදේශය ක්ෂේත්‍රයක් කියලා. මගේ කටහඬ තමයි මේක ක්ෂේත්‍රයක් බවට පත් වෙනවා. මගේ ආධිපත්‍ය මේ ගෝලීය පුරාම පවතිනවා. මං කියන එක හැමෝටම ඇහෙනවා. හරිද? right සුළු වශයෙන් හරි ඇහෙනවා. හරි? නමුත් අපි කියන එක හරියටම ගත්තොත් අනන්ත වෙනකම් ඇහෙන්න ඕනේ කියලා. නමුත් එහෙම අනන්ත වෙනකම් යන්නේ නැහැ. ශක්තිය හානි වෙනවා. ධ්වනිය කියලා කියන්නේ ශක්තියක් නේද? ඔක යනකොට හානි වෙලා යන අනන්තය දක්වාම යන්නේ නැහැ. හරි ඒ වගේ ඉතින් යම් කිසි ප්‍රදේශයක් හැම වෙලේම පවතින කටහඬට. එහෙනම් ක්ෂේත්‍රයක් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. කටහඬ කියලා කියන්නේ දිශාවක් නෑනේ. කටහඬ කියන්නේ අදිශයක්. එහෙනම් ක්ෂේත්‍රයක් අදිශ ක්ෂේත්‍රයක් විදිහටත් ඒ වගේම දෛශික ක්ෂේත්‍රයක් විදිහටත් අපිට අර්ථ දක්වන්න පුළුවන්. කටහඬ කියන්නේ දිශාවක් නැති එකක්. තව අපි ගත්තොත් චුම්බකයක් ගත්තොත් අපි දන්නවා චුම්බකයක් වටා අපි ගෙනල්ලා තියෙනවා මේක චුම්බකයක් කියලා ගන්න. චුම්බකයක්. ඒ අසලට අපි ගේනවා සන්නායකයක්. සන්නායකය මේ ඈතින් තිබ්බයි කියලා කවදාකවත් මේකට ඇදලා ගන්න නැහැ. නමුත් ළඟට ගේනකොට මෙන්න මේ වගේ ප්‍රදේශයක් ඇතුළේ ළඟට ගේනකොට අපි දන්නවා ඒ වස්තුව ඇදලා ගන්න. ඒ වෙලාවේදී මේ ප්‍රදේශය පුරා පැවතුනේ චුම්බක බලය. චුම්බක බලය. චුම්බක බලයක් තිබුණා කියලා කියන්නේ මේ වෙලාවේදී එහෙනම් බලය සඳහා ක්ෂේත්‍රයක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. චුම්බකේ වටා චුම්බක බලය සඳහා ක්ෂේත්‍රයක්. අපි එහෙනම් ඒ වෙලාවේදී දකින්නේ දිශාවක් තියෙන ක්ෂේත්‍රයක්. අපි ඒකට කියනවා දෛශික ක්ෂේත්‍රයක් කියලා. එහෙනම් ප්‍රධාන වශයෙන් අදිශ සහ දෛශික විදියට ක්ෂේත්‍ර අර්ථ දක්වන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. right. කෙටියෙන් යන්නේ හරි. හොඳයි. දැන් එහෙනම් අපි කතා කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. විද්‍යුත් ක්ෂේත්‍රයේදී අපි කියනවා අවකාශයක තබන ලබන අවකාශයක යම් කිසි ක්ෂේත්‍රයක් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්ෂේත්‍රයේ අර්ථ දක්වන්නේ නැහැ. අවකාශයක් තුල යම් කිසි ප්‍රදේශයක අපි තියෙනවා
ආරෝපණයක්. මේ ආරෝපණය මත ස්ථಿತಿ විද්‍යුත් බලයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් විද්‍යුත් බලයක් ඇති වෙනවා නම් අපි මේ ප්‍රදේශයේ ක්ෂේත්‍රයක් විදිහට හඳුන්වනවා. පැහැදිලිද? තේරුණාද ඒ කාරණාව? යම් කිසි අවකාශය තුල ප්‍රදේශයකට ආරෝපණයක් ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියෙනකොට ඒ කියන්නේ මෙන්න මේ කාරණාව. ක්ෂේත්‍රයක අපි යම් කිසි තැනකට ක්ෂේත්‍රයක නේ වැරදුනා ළමයි. ක්ෂේත්‍රයක නේ. හරි. ක්ෂේත්‍රයක වැරදි. අවකාශයේ යම් කිසි ප්‍රදේශයක් තුල මෙන්න මෙහෙම වෙන ආරෝපණයක් තියෙනවා. ආරෝපණයක් තියෙනකොටම යාමත් එකපාර බලයක් ඇති වෙනවා. ස්ථිති විද්‍යුත් බලය. හරිද? ස්ථිති විද්‍යුත් බලයක් ඇති වෙනවා. මොකක් හරි බලයක් ඇති වෙනවා. බලයක් ඇති වෙනවා කියලා කියන්නේ එහෙනම් අපි කියනවා මේක ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක් ලෙස. දැන් අපි මේ අවකාශයේම කියලා ස්කන්ධයක් තියෙනවා. මෙහෙම කියනවා ස්කන්ධයක් කියලා. ස්කන්ධයක් මත බලයක් ඇති වෙයි. ස්කන්ධයක් මත බලයක් ඇති වෙන්නේ. ඒක නිසා අපිට ස්කන්ධය තුලින් විද්‍යුත් ක්ෂේත්‍රය පැහැදිලි කරන්න බෑ. කියන්නේ වෙනත් ආරෝපණයක්. ආරෝපණයක්ම තමයි ගෙනල්ලා තියන්නේ. හරි? ආරෝපණයක් ගෙනල්ලා තිබ්බාම මේ ආරෝපණය මත බලයක් ඇති වෙනවා නම් විද්‍යුත් බලයක් ඇති වෙනවා අපි කියනවා ඒක ක්ෂේත්‍රයක් කියලා. මේක කියන වැදගත්ම දේ තමයි ළමයි. මෙන්න මේ FD විශාලත්වය ගෙනල්ලා තියෙන ආරෝපණය. මෙතනද ගෙනල්ලා තියෙන ආරෝපණයේ විශාලත්වය වැඩි වෙනකොට F උත් ඒ අනුලෝම වැඩි වෙනවා. ඒ කියන්නේ F අනුලෝමයි Q කියලා තමයි ලැබෙන්නේ. අනුලෝම සමානුපාතය නියතේ මම E කියලා ගත්තොත් මට එනවා F සමානයි EQ කියලා. මේ වෙලාවේදී ලස්සන අර්ථ දැක්වීමක් එනවා E සඳහා මෙන්න මේ විදියට. අපි ඔය E අර්ථ දක්වන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එක ක්ෂේත්‍රය සඳහා අනන්‍ය ලාක්ෂණික ගුණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයට තබන ලද ක්ෂේත්‍රයට ගෙනල්ලා තියෙන ආරෝපණය මත රඳා පවතින්නේ නැහැ. මොකද මේ පේන ඇති F බෙදීම Q කියලායි ඇවිල්ලා තියෙන්නේ. ඒකී ආරෝපණයක් මත ඇතිවන ස්ථಿತಿ විද්‍යුත් බලය. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ යම් කිසි ක්ෂේත්‍රයක සලකනු ලබන ලක්ෂයකට ගෙනල්ලා තියෙන. එහෙම නැත්නම් ඒ සලකනු ලබන ලක්ෂය මත ඒකී ආරෝපණයක් මත ඇතිවන ස්ථಿತಿ විද්‍යුත් බලය එම ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලෙස හඳුන්වනු ලැබේ. එම ලක්ෂය. හරිද? මේ ලක්ෂයෙන් ආරෝපණය ගෙනල්ලා තියෙන්නේ. ආයෙනම් ඒ ආරෝපණය ධන කූලොම් එකක් වුණොත් එහෙම නැත්නම් ඒකී ආරෝපණයක් වුණොත් ඒ මත ඇතිවන බලය එහි ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. එම ලක්ෂයේ ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලෙස හඳුන්වනු ලබනවා. දැන් අලුතෙන් කාරණාවක් අපිට ආවා ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රය කියන එක. ඒ වගේම තමයි අපි ක්ෂේත්‍රයත් අර්ථ දැක්වුවා. හරිද? දැන් ඔය කාරණාව ඔස්සේ කෙලින්ම එනවා මම කූලොම් නියමයට. කූලොම් නියම. කූලොම් නියමය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ දැන්. මම මේ කරන්නේ පොඩි රිවිෂන් එකක් තමයි. හරිද? දන්න අයට තමයි මම මේ පාඩම කරන්න යන්නේ. මුලින්ම ඉගෙන ගන්න අයට නෙමෙයි. එතකොට අපි හිතමු මේක සජාතීය ආරෝපණ කියලා. එතකොට ඇති වෙන්නේ විකර්ෂණ බල. අන්‍යෝන්‍ය විකර්ෂණ බලයක්. ආරෝපණ අතර පවතින දුර r නම් අපි කියනවා මේ වෙලාවේදී ඇති වෙන බලයේ විශාලත්වය කූලොම් කියන විද්‍යාඥයා ඔප්පු කළා. 1/4 නෝට් කියන්නේ නැතුව අපි එප්සයිලන් කියලා ගමු. Q1 Q2 බෙදීම r වර්ගය කියලා. මෙතන 1/4 එප්සයිලන් නෝට් කියලා කියන්නේ මේ අනුලෝමයට අදාළව දාගත්ත නියතයක්. හරි? අනුලෝම සමානුපාත නියතයට තමයි මේ අපි 1/4 එප්සයිලන් කියලා ගත්තේ. ඇත්තටම මේ ඇති වෙන බලය අන්‍යෝන්‍ය බලය සමාන වුණේ ආරෝපණවල විශාලත්වල ගුණිතයට අනුලෝමවත් ඒ වගේම තමයි ආරෝපණ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් තමයි සමානුපාතික වුණේ. සමානුපාතික නියතය තමයි අපිට මෙහෙම ආවේ. ඒ වෙලාවට අපි කියනවා මේ මෙතන දැන් අපිට අලුතෙන් අර්ථ දැක්වීමක් ආවනේ එප්සයිලන් කියලා. එප්සයිලන් කියලා කියන්නේ මාධ්‍ය මත රඳා පවතින නියතයක්. අපි ඒකට කියනවා මාධ්‍යයේ පාරවේද්‍යතාවය කියලා. හරිද? ඕක රිත්‍යක් නම් අපි කියනවා එප්සයිලන් නෝට් කියලා. රිත්‍යයට අපි විශේෂයෙන් දාගන්න එප්සයිලන් නෝට් කියලා එකේ අගය 8.85යි 3යි 4යි වෙනවා. මතකයි 5යි 4යි 10යි 11ක් වගේ තමයි අගේ මට මතක හැටියෙ. නමුත් අපි මේක මතක තියාගන්න උවමනා වෙන්නේ අපි මතක තියාගන්න ඕනේ රික්තයකදී. එමු නැත්නම් අපි වාතයේදීත් ගන්නවා 1/4 එප්සයිලන් නෝට් කියන එක 9 වැඩි කිරීම 10 9ක් කියන එක පොඩ්ඩක් අපි මතක තියාගන්න ඕනේ. ඒක වැදගත් වෙනවා. හරිද? දැන් එහෙනම් ඕක තමයි කූලොම් නියමය. කූලොම් නියමය යටතේ ඔන්න අලුත් කතන්දරයක් අපිට ගොඩනගන්න පුළුවන් වුණා. ඒ වගේම තව වැදගත් කාරණාවක් තියෙනවා. මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එක. යම් කිසි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එකත් මෙතනදී පැහැදිලි කරගන්නකොට ඔන්න බලන්න අපි අවසානයේදී එන තැන. right? එහෙනම් අපිට කියන්න පුළුවන් ඕනෑම ආරෝපණ දෙකක් අතර ඇති වෙනවා ආකර්ෂණ හෝ විකර්ෂණ බලයක් විද්‍යුත් බලයක්. ඒක කූලොම් නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. අර ගත්තු කලින් සමීකරණය වගේ ඒක හැබැයි තියෙන මාධ්‍ය මත රඳා පවතිනවා.
දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී අපි කියනවානේ මේ විශ්වය තුල තියෙන ඕනෑම ස්කන්ධ දෙකක් අතර ඇති වෙන බලය කොහෙ තිබ්බත් ඒක එකමයි කියලා. ඒතර ඒ වෙලාවේදී දාන G කියන එක විශ්වීය නියතයක් නේ. හැබැයි ආරෝපණ දෙකක් අතර ඇති වෙන බලය ඒක විශ්වීය නියතයක් නෙමෙයි මාධ්‍යෙන් මාධ්‍යයට වෙනස් වෙනවා. හරිද? මේ එක මාධ්‍යයක රික්තිය මෙහෙම තියෙනවා. තව වෙනම පබීදුරු ඇතුළට කියලා ආරෝපණ දෙක දැම්මු. මොන වෙනස් වෙනවා? මාධ්‍ය වෙනස් වෙනකොට කතන්දරය වෙනස් වෙනවා. පැහැදිලි බලය වෙනස් වෙනවා. හරිද? එතකොට එහෙනම් ඒක නිසා තමයි අපි ළමයි ඔය සාපේක්ෂ පාරවේදිතාවය කියලා එකකුත් අර්ථ දැක්ුවේ. ඔය හැම එකකින්ම මතක තියාගන්න බැරි නිසා අපි එප්සයිලන් r කියලා එකක් අර්ථ දක්වනවා. යම්කිසි මාධ්‍යයක පාරවේදිතාවය රික්තේ මාධ්‍යයේ පාරවේදිතාවයට දක්වන අනුපාතය සාපේක්ෂ පාරවේදිතාවය වේ කියලා අර්ථ දක්වලා ඕනෑම මාධ්‍යයක පාරවේදිතාවය සාපේක්ෂ පාරවේදිතාවය සහ රික්තේක පාරවේදිතාවය ඇසුරින් මෙන්න මේ විදිහට අර්ථ දක්වලා තියෙනවා. ඒකත් අතිරේක මතක තියාගත්තා නම් හොඳයි. හරිද? දැන් එතකොට ඔය කාරණාව ඔස්සේ මෙන්න මේක හරි වැදගත්. ඒ තමයි අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අර්ථ දැක්වුවා F බෙදීම Q ලෙස. අපි මේ කලින් මේක අර්ථ දැක්වුවා. දැන් එහෙනම් අපි ගමු ලක්ෂීය ආරෝපණයක් අවට. ලක්ෂීය ආරෝපණයක් අවට ගත්තොත් ළමයි අපි දන්නවා නිශ්චිත දුරකින් පිටි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි හොයන්න ඕනේ. අපි ගමු කැපිටල් Q. දැන් ඕනෑම ආරෝපණයක් වටා විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවනේ අනිවාර්යයෙන්නේ. ඕනෑම ආරෝපණයක් වටා විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. ඒක කතා දෙකක් නෑ. දැන් විද්‍යුත් ක්ෂේත්‍රය අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට වෘත්තාකාර වලලු වලින් තමයි අපි අඳින්නේ. ඇයි කියලා අපි ඉස්සරහට පැහැදිලි කරන්න. හරිද? මේ වෘත්තාකාර වලලු වලින් අඳින්නේ ඇයි කියලා. ක්ෂේත්‍රය. එතකොට මේ දැන් මම කියවනේ මේ ක්ෂේත්‍රයේ කමල්ලද ආරෝපණය මත රඳාපවතින්නේ නැහැ කියලා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒක ඇවිල්ලා අනන්‍ය ගුණයක්. ක්ෂේත්‍රයේ නිශ්චිත දුරකින් තියෙනවා නම් ඒ ලක්ෂය මත ඒකට අනන්‍ය වෙනවා. ඒක නිශ්චිතාවය. හරියට නිකන් අපි අර ගුරුත්වද ත්වරණය පැහැදිලි කරා වගේ. පෘථිවි පෘෂ්ඨයේ හැම තැනකම අපි කියනවා ගුරුත්ව ත්වරණ 9.81. ඒක උඩට යන්න වෙනස් වෙනවා. හැබැයි එකම මට්ටමේදී ඒක නියතයක් බවට පත් වෙනවා. මොන ස්කන්ධයේ තිබ්බත් ගුරුත්ව ත්වරණය වෙනස් වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ කතන්දරේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ මෙයා ගුරුත්වද ත්වරණය වගේම තමයි. දැන් මේ ලක්ෂය මත මම ගෙනල්ලා තියෙනවා සිම්පල් Q ආරෝපණය. තිබ්බාම මේ දෙන්න අතර ඇති වෙන බලය ගත්තොත් F ලියන්න පුළුවන් 1/4 එප්සයිලන් කැපිටල් Q සිම්පල් Q වෙදීම ආර වර්ගය. එහෙනම් දැන් මේකෙන් අපිට පුළුවන් අර්ථ දැක්වීම පාවිච්චි කරලා මේ අර්ථ දැක්වීම පාවිච්චි කරලා මේ ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලියා ගන්න F බෙදීම Q. මොකද තබලලා ආරෝපණය Q ඒකට ඇතිවෙච්ච බලය F නිසා F බෙදීම Q කියලා ගත්තොත් බලන්න මොකද වෙන්නේ? අපිට එනවා මේ වෙලාවේදී මෙන්න මේව සම්බන්ධය. Q ට Q කැපිලා යනවා. අපිට එනවා E සමානයි 1/4 එප්සයිලන් කැපිටල් Q බෙදීම R වර්ගය. එතන මේ මාධ්‍යයේ පාරවේදිතාවයේ මතක තියාගන්න එප්සයිලන් කියලා. හරිද? ඒක අපි ගත්තේ එප්සයිලන් නිසා තමයි මම මෙතනදීම පැහැදිලි කරේ. හොඳයි. දැන් එහෙනම් දැන් ඔයගලන්ට තේරෙනවා ලක්ෂීය ආරෝපණයක් අවට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය පැහැදිලි ලෙසම රඳා පවතිනවා මාධ්‍යයේ පාරවේදිතාවය ඒ වගේම ක්ෂේත්‍රයේ ඇති වෙන්න හේතු වෙච්ච ආරෝපණය සහ දුර. හරිද? එතකොට Q සහ එප්සයිලන් කියන දෙන්න වෙනස් වෙන්නේ නැත්නම් දුරනේ විචලනය වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් දුර වෙනස් වෙනකොට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙනවා. අන්න ඒක නිසා තමයි අපි ළමයි ක්ෂේත්‍රයක් අඳිනකොට මේ වෘත්තාකාර වලල් වලින් පැහැදිලි කරන්නේ. වෘත්තාකාර වලල්ලකින් ඇත්තටම පෙන්වන්නේ ගෝලීය පෘෂ්ඨයක්. මේ ගෝලීය පෘෂ්ඨය නිශ්චිත අරයකින් පවතින නිසා ඒ හැම තැනකම ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියත වේ කියලා ගන්නවා. ලක්ෂීය ආරෝපණය වටා නිශ්චිත අරයක් සහිත ගෝලීය පෘෂ්ඨයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඒ පෘෂ්ඨයේ හැමතැනම නියතයි. ඒක නිසා තමයි මේ වගේ වෘත්තාකාර වලලු වලින් අපි විද්‍යුත් ක්ෂේත්‍රය හැම වෙලෙම නිරූපණය කරන්නේ. දැන් එහෙනම් අපි දන්න ලක්ෂීය ආරෝපණයක් අවට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සමීකරණය. ඕක ප්‍රස්ථාරයකින් අඳින්න කිව්වනම් මොකද වෙන්නේ? Q නියතයි එප්සයිලන් දුන් නියතයි නම් දුර මත පමණක් රඳාපවතින කියලා ගත්තොත් අපි දකින්නේ මෙන්න මේ විදිහට විචලනය වෙනවා. හරිද? R බිඳුවක් වෙනකොට E අනන්තයට යනවා අරක දැක් වෙන්නේ E බිඳුව වෙන්නේ R අනන්තයට යනකොට. හරිද? මනක් ඒක හැබැයි මනක් කල්පිතයි ළමයි. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රයේ අපි න්‍යායාත්මක ගැන්නුවට අනන්තය දක්වා යනවා කියලා ඇත්තටම විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම අනන්තය දක්වා යන්නේ ප්‍රායෝගික මට්ටම් වලදී. හරිද? අනන්තය දක්වා යන්න විදියක් නැහැ. ඒක යම් කිසි ප්‍රදේශයකදී සීමා වෙනවා විවිධ කරුණු කාරණා නිසා. හරි. දැන් එහෙනම් කාරණා මෙහෙමයි. ওই විදිහට පවතිනකොට දැන් අපිට පුළුවන් මේක තව ටිකක් ඉස්සරහට යන්න මෙන්න මෙහෙම. මේ ඔක්කොම පැහැදිලි කරාට පස්සේ ක්ෂේත්‍රයක් අපි අර්ථ දැක්ුවේ කාරණාව ගත්තොත් මෙන්න මේක හරිය වැදගත් තමයි. ලකුණු සම්මුතිය. හරි. ඒකත් සටහන් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ලකුණු සම්මුතිය.
මොකද්ද මේ ලකුණු සම්මුතිය කියලා? ලකුණු සම්මුතිය මේ සඳහන් වෙන ලකුණු සම්මුතිය. ඒ කියන්නේ අපි තුමු විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්ත. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්ත මෙතනට ගෙනල්ලා තියෙනවා ධන ආරෝපණය. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්ත තියෙනකොට ධන ආරෝපණය ගෙනල්ලා තියෙනවා මෙන්න මෙතන. එතකොට ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්ත නම් ගෙනල්ලා තියෙන ධන ආරෝපණය මත ඇති වෙන බලයේ දිශාවත් අනිවාර්යෙන් මතක තියාගන්න. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවම තමයි කියන කාරණාව. ඒ වගේම දැන් එහෙනම් මෙතනට ගෙනල්ලා තියෙන ඍණ ආරෝපණය. එහෙනම් මතක තියාගන්න මේ වෙලාවේදී ඇති වෙන බලයේ දිශාව විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනවා. හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඇති වෙන්නේ. හරි. දැන් එහෙනම් පැහැදිලි මේක ලකුණු සම්මුතියක් විදිහට මතක තියාගන්න. ක්ෂේත්‍ර දිශාවටම ධන ආරෝපණයක් මත බලය ඇති වෙනවා. ඍණ ආරෝපණයක් මත ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙනවා කියන කාරණා මතක තියාගන්න. දැන් එතකොට විද්‍යුත් ක්ෂේත්‍රය කියලා කියන්නේ තමයි දෛසිකයක් නේ. විද්‍යුත් ක්ෂේත්‍රය කියලා කියන්නේ දෛසිකයක්. ඒ කියන්නේ ක්ෂේත්‍ර තීව්‍රතාවයෙන් අර්ථ දක්වුවොත් දෛසිකයක් කියන දිශාවක් තියෙන රාශියක්. ඒතර අපි කියනවා යම් කිසි ආරෝපණ කිහිපයක් තියෙන පද්ධතියක් ගත්තොත් මෙන්න මේ විදිහට. මෙතන Q1 ආරෝපණයක් Q2 Q3 කියලා ගත්තොත් මෙතන වෙන ලක්ෂයක් ගත්තොත් මෙතන තියෙන කෙටිම දුර R1 R2 R3 කියලා ගත්තොත් මේ P ලක්ෂයේ මුළු විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න කිව්වොත් මතක තියාගන්න මේ ආරෝපණය නිසා ඇතිවන ක්ෂේත්‍රයෙන් ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මට ලියන්න පුළුවන් E1 1/4 epsilon Q1 බෙදීම R1 වර්ගය කියලා ওই විදිහට E2 ලියන්න පුළුවන් E3 ලියන්න පුළුවන් Q1 R1 ඔය දෙක විතරයි වෙනස් වෙන්නේ. හරිද? ඕන එකක් ලියලා දාමු. මෙතන ඒවා Q2 R2 වර්ගය ඔන්න ඔය විදිහට Q3 R3 වර්ගය. දැන් මෙතන අපිට මේ P ලක්ෂයේ මුළු විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න කොහොම මේ තුන් දෙනා එකතු කරලා හැම එක්සෑම් එකේ ලියන්න බෑ අපිට. මොකද තමයි අපි දන්නවා මේ තුන් දෙනාටම නිශ්චිත දිශාවල් තියෙනවා. මේ රේඛා ඔස්සේ මේ දෙන්නම ධන ආරෝපිත නම් එළියට ඉවතට තියෙයි ඍණ ආරෝපිත වල ඇතුළට තියෙයි. ඒක අපි බලන්න ඕනේ හරියට කොහෙද තියෙන්නේ කියලා ධන ඍණ කතන්දරේ මත තීරණය කරන්න ඕනේ අපි ඒක. එතකොට අපි මතක තියාගන්න මේ රටේ අපි කරන්නේ දෛශික එකතුවක් තමයි ගන්න. දෛශික එකතුවක් කියලා කියන්නේ දිශාවක් හිතන්න ඕනේ. දිශාව හිතලා විභේදනය කරලා සම්ප්‍රයුක්තය ගන්න ඕනේ අර දෛශික පාඩමේදී කරා වගේ. පැහැදිලිද? දැන් එන කාරණාව ඔන්න ඔය දක්වා මම ගෙනාවා. ඔයගලන්ට පුළුවන් උදාහරණයක් විදිහට මෙන්න මේවල හොයලා බලන්න. හොඳයි? උදාහරණයක් විදිහට මෙන්න මේවල එහෙම හොයලා බලන්න. අපි ගත්තොත් පොඩි උදාහරණ ගන්නක් දෙනවා මෙන්න මේ. මෙතන ධන ආරෝපිතයි, මෙතන ධන Q, මෙතනත් ධන Q, මෙතනත් ධන Q. සමචතුරස්‍රයක කෝණවල පවතින විදිහට, මුළු වල පවතින විදිහට මේ විදිහට ආරෝපණ හතරක් තියලා තියෙනවා. අපි කියනවා මේ P ලක්ෂයේදී මුළු විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න කියලා. හරිද? අන්න එහෙම හොයන්න කියපු ගමන් ඔයගොල්ලෝ මේ ගානක් විදිහට හොයලා බලන්න. මෙතන තියෙන දුර අපිට ඕන හොයාගන්න පුළුවන්. මේක උත්තරේ මට නිකම්ම කියන්න පුළුවන්. නමුත් අපි මේක නිකන් හදලා බලමු නේද? මෙතන A නිසා මේ සම්පූර්ණ දිග මූල දෙකයි. එහෙනම් මේ කොටස එනවා මූල දෙකයි A බෙදීම දෙකයි. පයිතග්‍රස් දැම්මේ හරිද? මේක A මේකේ නම් සම්පූර්ණ කර්ණය මූල දෙකේකින් භාගයක් තමයි මෙතනට එන්නේ. සමචතුරස්‍රයක මැද නෙමෙයි. හරි. එතකොට අපි ගත්තොත් ඒක ඕන අපිට ගන්න පුළුවන් x දුර කියලා. x සමානයි මූල දෙකයි A බෙදීම දෙකයි. එතකොට අපිට දන්නවා මේ ධන ආරෝපණයෙන් ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව පැහැදිලිවම ගත්තොත් ඇති වෙන්නේ මේ දිශාවට. right? පැහැදිලිවම ගත්තොත් ඇති වෙන්නේ මෙන්න මේ දිශාව. ඒක විශාලත්වය E කියලා ගත්තා. E ඕනනම් පැත්තෙන් ලියන්න පුළුවන් 1/4 epsilon capital Q බෙදීම x වර්ගය. කොහොමද ලියන්න පුළුවන්ද? ඒ වගේම මෙයා ධන Q මේ දුරමයි තියෙන්නේ x දුරමයි. වෙනසක් නැහැ. ඒක තියෙන්නේ මේ පැත්තට E. මෙයත් එහෙමයි. capital Q මයි දුරත් xමයි. එයාගේ දිශාව තියෙන්නේ එළියට. E. මෙයත් එහෙමයි. එයාගේ දිශාව තියෙන්නේ එළියට. අපි දන්නවා එහෙනම් සම්ප්‍රේක්ෂය ගන්නකොට මේ ඊට මේ E කැපිලා මේ ඊට මේ කැපිලා අවසානයේ P ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපිට ලැබෙනවා බිඳුව ලෙස. පැහැදිලිද? දැන් කාරණාව එහෙනම් ඔය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. සරලයි ඉතින්. මාළකු දෙයක් නැහැ. හරිද? ඒ ඔය ටික තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් මේ පාඩමේ අවසානයේ ওই විදිහට සටහන් කරගන්න. හරිද? සටහන් කරගන්න මම මේකේ අවසානයේදී ওই පාස් පේපර්ස් එන්න පුළුවන් පාස් පේපර්ස් උත් පැහැදිලි කරන්න. හරිද? දැන් ওই පාඩමේ මූලික කොටස ඔය දක්වා තමයි එන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය පදනම් කරගෙන ගණන් යනවනම් ඔය කාරණා ටික තමයි එන්නේ. දැන් එතකොට වැදගත්ම දේ මේ පාඩම මම මුල් කොටස මෙතනින් අවසන් කරනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ කාරණාව. අපිට ලක්ෂ්‍ය ආරෝපණයක් අවට නිශ්චිත දුරකින් පිහිටි ලක්ෂ්‍ය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයාගැනීමේ සමීකරණය අපි දන්නවා. මම ඔයගලන්ට දෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ වස්තුවක් සන්නායක.
මම මේකට දෙනවා යම් කිසි ආරෝපණයක්. අපි දන්න බාහිර පෘෂ්ඨය තමයි දැන් පවතින්නේ. මේ විදිහට බාහිර පෘෂ්ඨේ ධන ආරෝපණයක් දුන්නා කියලා හිතන්න. ධන කැපිටල් Q ආරෝපණයක් දුන්නා. මම අහනවා මෙන්න මේ දුරේ. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන කියලා හිතමු. මෙතන තියෙන දුර R. මෙන්න මේ පීලාක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කොච්චරද කියලා හොයන්නේ කියලා. අන්න එහෙම කිව්වම ළමයි අසරණ වෙනවා. මොකද ලක්ෂ්‍ය ආරෝපණයක්. මේක ලක්ෂ්‍ය ආරෝපණයක් නෙවෙයි. ලක්ෂ්‍ය ආරෝපණය කරන නිශ්චිත දුරකින් පිටි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව දිශාව හොයන්න අපි දන්නවා. නමුත් මෙන්න මේ වගේ විවිධාකාර ආරෝපණ ව්‍යාප්ති හැඩ තියෙනකොට අන්න එතන ඉඳලා ඔය එක එක දුරවල් වලින් දුන්නොත් එහෙම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයනකොට අපි අතරමං වෙනවා. මොකද අපි දන්නේ නැහැ තියරියේ. අන්න මේ වගේ අවස්ථාවකදී අපි අලුත් ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. ඕනම අවස්ථාවකදී හොයාගන්න පුළුවන් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියනවා ගවුස් ප්‍රමේය කියලා. හරිද? ඒතර ගවුස් ප්‍රමේය තමයි අපි ඊළඟට ගොඩනගන්න යන්නේ. ඒතර මේ ගවුස් ප්‍රමේයට අදාළ වෙන කොටස මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්න යනවා. හරිද? හරි ගවුස් ප්‍රමේයට කියන කාරණාවට මුලින් මෙන්න කලින් මම උගන්වන්නේ ඔයගලන්ට විද්‍යුත් ශ්‍රාවය අපි කියනවා ෆ්ලක්ස් එක කියලා. ෂයි කියලා ගන්න. විද්‍යුත් ශ්‍රාවය ෆ්ලක්ස් එක. හරිද? ඒතර ෆීල්ඩ් ෆ්ලක්ස් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ෆ්ලක්ස් එක ගැන තමයි අපි මේ වෙලාවේදී දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඒ වෙලාවේදී අපිට වැදගත් වෙන කාරණා ටිකක් මෙන්න මෙහෙම පැහැදිලි කරගන්නවා. මේක කිව්වම ළමයිගේ ඔළුවට යන්න ඕනේ මෙච්චරයි. වෙන මොකුත් ඔළුවට දාගන්න එපා. ශ්‍රාවය කිව්වම ඔළුවට යන්න ඕනේ. අපි තෝරා ගන්න යම් කිසි පෘෂ්ඨයක් කරා ලම්බකව පවතින විද්‍යුත් බල රේඛා ප්‍රමාණය එච්චරයි. වෙන මොකුත් කාරණා ඔළුවට දාගන්න එපා. අපි තෝරා ගන්න ඕනම පෘෂ්ඨයක් තියෙනවානේ ඕනම පෘෂ්ඨයක්. ඕනම විශාලත්වයක පෘෂ්ඨයක් ගත්තොත් මේ පෘෂ්ඨය හරහා ලම්බකව පවතින විද්‍යුත් බල රේඛා ප්‍රමාණය තමයි මේ අපි ෂයි කියලා අපි පැහැදිලි කරන්නේ. හරිද? ශ්‍රාවය කියලා අපි එහෙම නැත්නම් ශ්‍රාවය කියලා අපි අර්ථ දක්වන්නේ. එතකොට එහෙම ඔළුවට දාගත්තු ළමයාට දැන් පැහැදිලි වෙනවා මුල්ම කාරණා විදිහට මෙන්න මේ. අපි හිතමු මෙන්න මේ වගේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. අපි මේ වගේ විද්‍යුත් ක්ෂේත්‍රයකට කියන්නේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක්. සමාන්තරව රේඛා ඇඳුත් අපි කියන ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක්. මෙහෙම ඇඳුත් කියන ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රයක්. හරිද? දැන් මේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රේ මම මෙන්න මේ විදිහට වර්ගඵලයක් තෝරගන්නවා ලම්බක වෙන. වර්ගඵලය අපි කැපිටල් A කියලා ගමු. මේ විදිහට වර්ගඵලයක් තෝරගන්නවා. එතකොට මේ වර්ගඵලය හරහා පවතින මුළු බල රේඛා ප්‍රමාණය හොයන්න ඕන නම් එහෙම නැත්නම් ශ්‍රාවය හොයන්න ඕන නම් අපිට සමීකරණයක් ලබා දෙනවා මෙන්න මේ විදිහට ෂයි කියලා කියන්නේ E වතාවක් A. හරි වැදගත් නෑ මේ සමීකරණය. ෂයි කියලා කියන්නේ E වතාවක් A. A කියලා කියන්නේ හැම වෙලෙම මතක තියාගන්න මේ විද්‍යුත් බල රේඛාවට ලම්බක වර්ගඵලය වෙන්න ඕනේ. ලම්බක වර්ගඵලය. මේ වර්ගඵලය තුලින් පවතින මුළු බල රේඛා ප්‍රමාණය හොයාගත්තේ අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වැඩි කරලා ඒ වර්ගඵලය තුල පවතින. නමුත් මේක ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් නිසා හැමතැනම විද්‍යුත් ක්ෂේත්‍රය සමානයි. ඒකට බය වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් අපි තෝරගන්නවා මේ වර්ගඵලය හරහා පවතින ඒ වර්ගඵලය තුල පවතින විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මේකෙන් වැඩි කරා වර්ගඵලය. පැහැදිලිද? එතනින් ලස්සන දෙයක් අර්ථ දක්වනවා නේද ළමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ නම් ෂයි වේදීම A. එතකොටත් ඔයගලන්ට අලුත් අර්ථ දැක්වීමකට ගොඩනක් අලුත් අර්ථ දැක්වීමක් ඔළුවට දාගන්න පුළුවන්. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ ක්ෂේත්‍රයක තෝරා ගන්නා කියන්න ඕනේ නෑ විද්‍යුත් ක්ෂේත්‍රයක ඒකක වර්ගඵලයක් තුලින් ලම්බකව පවතින විද්‍යුත් ශ්‍රාවය එහෙම නැත්නම් විද්‍යුත් බල රේඛා ප්‍රමාණය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වේ කියලා කියනවා. එහෙනම් වර්ග මීටර එකක මෙච්චර විද්‍යුත් බල රේඛා ප්‍රමාණයක් තියෙනවා නම් මම තෝරා ගන්නා ලබන වර්ගඵලය තුල කොච්චර බල රේඛා ප්‍රමාණයක් පවතිනවද ඒක E වතාවක් A වලින් නිරූපණය වෙනවා. ඒක තමයි විද්‍යුත් ශ්‍රාවය කියලා කියන්නේ. ෂයි සමාන E වතාවක් A. දැන් හදිස්සියවත් අපි තුමු ලම්බක වුණා. දැන් මේ ලම්බක වෙලා මෙතන තියෙන්නේ. අපි තුමු දැන් විද්‍යුත් ක්ෂේත්‍රය ආනත වෙනවා. වර්ගඵලය අපි ඔහොමම තියෙනකොට හරිද? අපි තුමු විද්‍යුත් ක්ෂේත්‍රය මෙන්න මෙහෙම ආනත වෙනවා. ඔන්න ආනත වෙලා. හරිද? වර්ගඵලයට ආනත නගලියට මොන තීටා කෝණයකින් ආනත වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රය ඊම තමයි වෙනස් වෙන්නේ. එතකොට අපිට ඒ වෙලාවට මතක තියාගන්න අපි හැම වෙලේම වර්ගඵලයට ලම්බක වෙන්න බෑ. ඒකත් අපි කරන්නේ මේ විද්‍යුත් ක්ෂේත්‍රය මේ විදිහට ලම්බක කරගන්න ඕනේ. ලම්බක සංරචකය ගන්න ඕනේ. දිශාව වෙනතරනේ ලම්බක වර්ගඵලය. අනිත් සංරචකය පෘෂ්ඨයේ දිගේ තියෙන. ඒතර ලම්බක නෑනේ. ඒතර අපි මේ කොටස් අයින් කරලා දාන්න පුළුවන්. ඒතර මේ සංරචකය එන්නේ E sin θ. බලන්න තේරුම් ගන්න පුළුවන් මේ සංරචකය එන්නේ E sin θ නේ. එතකොට E sin θ ආවා. වර්ගඵලය Aමයි. ඒතර මේ වෙලාවේදී ෂයි එකේ ඉන්නේ ෂයි සමානයි E sin θ වතාව A කියලා එන්නේ. හරිද? ඒතර ඕන අපිට මේක ලියා ගන්න පුළුවන් EA sin θ කියලා ෂයි එක. පැහැදිලිද? කාරණාව ඔන්න ඔය විදිහට පැහැදිලි කරගන්නට පුළුවන් වෙනවා. ඒතර ළමයි අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මගේ
වර්ගඵලය විභේදනය කරගත්තා නම් හරිය නේද කියලා. වර්ගඵලය විභේදනය කරගත්තත් ඒත් වෙන්නේ ඕකම නේද කියලා. නමුත් මතක තියාගන්න විභේදනය කරන්නේ දෛශික. හරිද? දිශාවල් තියෙනවනේ විභේදනය කරන්නේ. අදිශ අපි විභේදනය කරන්නේ නැහැනේ. ඒ නිසා පීඩනය හොයද්දිත් වර්ගඵලය නෙමෙයි විභේදනය කරන්නේ. වර්ගඵලයට ලම්බ කරන බලය. බලය තමයි අපි විභේදනය කරන්නට ඕනේ. ඒ නිසා මෙතනදී මතක තියාගන්න විද්‍යුත් ක්ෂේත්‍රය තමයි අපි ක්ෂේත්‍ර තීව්‍රතාවය තමයි අපි විභේදනයට ලක් කරන්නට ඕන වෙන්නේ. හරිද? හරි. දැන් එහෙනම් ওই කාරණාව උතනින් මම මූලික අවධිය විදිහට පැහැදිලි කරද්දී දැන් යනවා මෙන්න මේ කාරණාවට. දැන් ඔන්න ශ්‍රාවයේ මූලික අර්ථ දැක්වීම කරාමයි. හරිද? හරි. ශ්‍රාවයේ ඒකකය මම ඒක හෙව්වොත් එimhe ශ්‍රාවයේ ඒකකය මොකක්ද කියලා. ශ්‍රාවයේ ඒකකය ඔයගලන්ට කියන්න පුළුවන් නේ. දැන් ඊවතාවක් එන්නේ. ඔතනින් හොයාගන්න බැරි ශ්‍රාවයේ ඒකකය NC ඍණ 1 මොකද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ බලය බෙදීම ආරෝපණයනේ. එහෙනම් NC ඍණ 1 මෙයාගේ ඒකකෙ එන්නේ. එතකොට m වර්ගය nm වර්ගය c ඍණ 1 අන්න එහෙම ලියන්න පුළුවන්. nm වර්ගය c ඍණ 1. හරිද? විද්‍යුත් ශ්‍රාවයේදී ඒකකේ මේක හැබැයි වටලා ගන්න එපා. චුම්බක ශ්‍රාවය කියලා හේකුත් වෙනවා. චුම්බක ශ්‍රාවයේදී මේ විදිහටම ශ්‍රාවය කියලා අර්ථ දැක්වීමක් කරනවා. ඒ වෙලාවට අපි දෙන ඒකකේ වෙබර් කියලා කියන්නේ. මේ වෙබර් චුම්බක ශ්‍රාවයේදී WB කියලා කියනවා. මේ වෙලාවේදී අපි විද්‍යුත් ශ්‍රාවය සඳහා දෙන ඒකකේ තමයි මේක. ඒ හින්දා පයික පටල ගන්නත් එපා. හරිද? right. දැන් ඊළඟට ওই කාරණාව ওই විදිහටම තියෙනකොට හොඳ බලන්න මම ලක්ෂීය ආරෝපණයක් ගන්නවා. ලක්ෂීය ධන කිව් ආරෝපණයක් ගත්තොත් අපි දන්නා බල රේඛා මේ විදිහට හතර අර්ථයේ right සමාකාරව මේ විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා. ත්‍රිමානව right ත්‍රිමානව යනකොට දැන් ළමයි මම මේ ආරෝපණයෙන් එළියට යන සියලුම බල රේඛා ප්‍රමාණය ගණනය කරන්න යන්නේ. සියලුම බල රේඛා ප්‍රමාණය හොයන්න යන්නේ. ඒ කියන්නේ මුළු ශ්‍රාවය හොයන්න යනවා. හරිද? අපි දන්නවනේ හොයන විදිය. එතන හොයනකොට අපි තෝරගන්නවා මෙන්න මේ සියලු බල රේඛා ආවරණය වන ලම්බක වර්ගඵලය මොකක්ද? මේ ධන Q වලින් එළියට යනකොට සියලු බල රේඛා ඒ සියලු බල රේඛා ආවරණය වෙන විදිහට මම තෝරගන්නවා ලම්බක වර්ගඵලය. ඒතකොට මේ ලම්බක වර්ගඵලය ආවතෙන්නේ නිශ්චිත අරයක් සහිත ගෝලයක් තමයි එන්නේ. අනිවාර්යෙන් ඒක තමයි ළමයි ඉන්න ඕනේ. හරිය ලම්බකයිනේ බල රේඛාවට ලම්බක වෙලා හරියට මේම ගන්න ගෝලයක් තමයි වටේට තියෙන නිශ්චිත අරයක් සහිත ගෝලයක් තමයි. අරය ඕන තරම් විශාල වෙන්න පුළුවන් ළමයි. කුඩා වෙන්න පුළුවන් විශාල වෙන්න පුළුවන්. නමුත් ගෝලයක් තමයි එන්නේ. නිශ්චිත අරයක් සහිත අක්කරේ අරයක් තියෙන ගෝලයක් තමයි අපිට එන්නේ ලම්බක වර්ගඵලයේ විදිහේ. ඒතරේ වර්ගඵලයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් ළමයි 4යි5 r වර්ගය. ගොඩක් වෙලාවට මම ඔය ගෝලයක වර්ගඵලයේ අහපුවම ළමයි කියන්නේ 4 බෙදීම 3යි 5r ගණන් කියලා. දැන් ඒ ළමයි පරිමාවන නේද? ගොඩක් වෙලාවට එක්සෑම් එකේ තුක ළමයි වරද්ද ගන්න. ගෝලයක වර්ගඵලය 4යි5 r වර්ගය පෘෂ්ඨ වර්ගඵලය. හරි? දැන් එහෙනම් අපි මෙන්න මේ විදිහට වර්ගඵලයක් තෝරගත්තට පස්සේ අර අර්ථ දැක්වීමට මොකද්ද? ෂයි කියලා කිව්වේ ළමයි ඊ වතාවක් ඒ. හරිද? ලම්බකයිනේ. මේ ලම්බක නිසා අපිට මේක සංරචක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේ පෘෂ්ඨය මත ඕනම ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය දැනට දන්නව මොකක්ද කියන්නේ? දැනට අපි හොයාගෙන තියෙනවා. අපි කලින් ඉගෙන ගත්තා. හරිද? ඒ කියන්නේ ලක්ෂ්‍ය ආරෝපණයක සිට නිශ්චිත r දුරකින් පවතින ලක්ෂයක මාධ්‍ය පාරවලලා එප්සයිලන් නම් අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට r වර්ගයක. ඒකට 4 එප්සයිලන් q බෙදීම r වර්ගය කියලා අපි කලින් හොයාගෙන තිබුණා ක්ෂේත්‍රයේ අර්ථ දැක්වීම. අපිට පුළුවන් නේද මේක ආදේශ කරන්න මෙතනට. හරිද? දැන් එහෙනම් මේ කැපිටල් Q ආරෝපණයෙන් යන සියලුම බල රේඛා ආවරණය විදිහට තෝරගත්තු වර්ගඵලය 4යි5 r වර්ගය. එහෙනම් මම ඒක මෙතනට ආදේශ කරනවා. ඒතර මට එනවා සියලුම බල රේඛා ප්‍රමාණය හෙවත් විද්‍යුත් ශ්‍රාවය Q ආරෝපණයෙන් නිකුත් වෙන 4යි5 r වර්ගයට කැපිලා ගියාට පස්සේ අවසානයේදී මට එනවා ෂයි සමානයි Q බෙදීම එප්සයිලන් කියලා. දැන් මේක හරි වැදගත් ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මේක හොයාගන්නේ දැන් මේක ඇත්තටම මේ ඔප්පු කරපු සමීකරණය නෙමෙයි. ඔප්පු කරපු ක්‍රමවේදය එහෙම නෙමෙයි ළමයි මේ. හරිද? මේ උගලන්ට පැහැදිලි කරන්න භාවිතා කරන ක්‍රමවේදයක් විතරයි. නමුත් මේ හොයාගත්තු රිසල්ට් එක වෙනස් ක්‍රමයකට ඔප්පු කරන්න නැති. හරිද? මේ රිසල්ට් එක හරි වැදගත්. මේක ගවුස් කියන විද්‍යාඥයා ඔප්පු කරන්නේ. ගවුස් කියන විද්‍යාඥයා මේක ලක්ෂ්‍ය ආරෝපණයකට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් වුණ රිසල්ට් එක එයා ඕනෑම ආරෝපණ ව්‍යාප්තියකට උනත් මේක වළංගු වෙනවා කියලා පැහැදිලි කරා ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේයය පැහැදිලි කරා. මේකේ තියෙන වැදගත්කම මොකද්ද? ඕනෑම ආරෝපණ ව්‍යාප්තියක මුළු විද්‍යුත් ශ්‍රාවය කියලා කියන්නේ මුළු විද්‍යුත් ශ්‍රාවය කෙලින්ම රඳා පවතින වෙන කිසිම දෙයක් මත නෙමෙයි. ආරෝපණ ව්‍යාප්තියේ මුළු ආරෝපණය කියන්නේ මුළු ආරෝපණ විශාලත්වයටත් මාධ්‍ය පාරවේදතාවයටත් දක්වන අනුපාතය මත පමණයි.
මාධ්‍ය පාරවේදීතාවයයි ආරෝපණ විශාලත්වය මත පමණයි මේ විද්‍යුත් ශ්‍රාවය රඳා පවතින්නේ. කොච්චර දුරකින් ගන්නවද මේ පෘෂ්ඨ වර්ගඵලය ආරය කිසි දෙයක් මත රඳා පවතින්නේ නැහැ. මේ කාරණා දෙක මත පමණයි රඳා පවතින්නේ කියලා අවසානයේදී ඔප්පු කරනවා. පැහැදිලිද? දැන් මේක තමයි ගවුස් ප්‍රමේය කියලා අපි ඉගෙන ගන්න. මේක තමයි ගවුස් ප්‍රමේය. හරි. ගවුස් ප්‍රමේය කියලා වචනෙන් ලියා ගන්න බැරිවම අනුකරන සමීකරණය ලියන්න පුරුදු වෙන්න. තේරුණාද? හරි. එතකොට ඒක දැන් වචනෙන් ලියන්න වුණොත් එහෙම ඔයගොල්ලෝ කොහොමද ලියන්නේ? අපි කියනවා අවකාශයක තෝරා ගන්න ලබන අවකාශයක් තුල පවතින විද්‍යුත් ක්ෂේත්‍රයක අපි තෝරා ගන්න ලබන ලම්බක සංවෘත පෘෂ්ඨයක් හරහා සංවෘත පෘෂ්ඨයක් වෙනවා අනිවාර්යයෙන්. අවකාශයක් තුල පවතින විද්‍යුත් ක්ෂේත්‍රයක තෝරා ගන්න ලබන ලම්බක සංවෘත පෘෂ්ඨයක් කරා පවතින මුළු විද්‍යුත් ශ්‍රාවය අපි කියනවා ඒ සංවෘත පෘෂ්ඨ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණ විශාලත්වයේ මාධ්‍ය පාරවේදීතාවයේ අනුපාතයට අනුලෝමව සමානුපාතික වේ. එච්චරයි. පැහැදිලිද? එහෙම නැත්නම් සමාන වේ කිව්ව ප්‍රශ්නයක් නැහැ. අනුලෝමයේ අයින් කළා දාලා සමාන වේ කියන්නේ ඔය ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි හරි නිවැරදි අර්ථ දැක්වීම. ඕක හරියට මතක තියාගත්තා නම් හරි ළමයි. ඒක කටපාඩම් කරන්න ඕනේ හරියට තේරුම් ගත්තු කෙනෙකුට නිකම්ම ඕක සැරින් සැරේ එක එක විදිහට අපි අවශ්‍ය කරුණු මත අවශ්‍ය කරුණු ඇතුල් කරන ගමන් ඒක ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිවාර්යෙන් සංවෘත පුස්තකයක් කියන එක කියවෙන්න ඕනේ. හරි. අය ලම්බක වෙන්නත් ඕනේ. ක්ෂේත්‍රයට මේ තෝරගත්තු සංවෘත පුස්තකය ලම්බක වෙනවා කියන කාරණාව කියවෙන්නත් ඕනේ. ඒ වගේම ආරෝපණය කියද්දි මේ සංවෘත පුස්තකයේ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය කියලා කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. සංවෘත පුස්තකයේ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය. පැහැදිලිනේ? රයිට්. එතකොට එහෙනම් දැන් එයා අවසානයේදී ගවුස් ප්‍රමේය ගොඩ නැගුවා. අපි හිතමු මේ වගේ හැඩයක් තියෙන ආරෝපණ ව්‍යාප්තියක් කියලා. එයාට දීලා තියෙන මුළු ආරෝපණය මේක සන්නායකයක්. දැන් කිව් බාහිර පෘෂ්ඨයේ පවතින්නේ. ඒක බල රේඛා මට මේක අඳින්න බෑ ළමයි මේක හරියට අඳින්න. මේ හරියට අඳින්න බෑ මේ විදිහට. දැන් මොකද විද්‍යුත් බල රේඛාවල ලක්ෂණ තියෙනවානේ. මම මේක විතරදී පැහැදිලි කරේ නෑ ළමයි. හරිද? මූලික වශයෙන්. ඒ මූලිකම දේවල් විද්‍යුත් බල රේඛාවල ලක්ෂණ කිහිපයක් නිකන් මම කිව්වොත් එකිනෙකට අතිච්ඡේදනය වෙන්න බෑ. හරිද? ඒ වගේම ආරෝපණ පුස්තකයෙන් ලම්බකව තමයි එළියට යන්න ඕනේ නේද? එතකොට ධන ආරෝපණ වලින් එළියට අනන්තය දක්වා යනවා. මේ ඍණ ආරෝපණ තුලට එනවා අනන්තයේ ඉඳලා. හරිද? අන්න ඒ වගේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට බල රේඛා ලම්බකව ඡේදනය වෙන පුස්ත වර්ගඵලයේ තෝරගන්න ඕනේ සංවෘත පුස්තකය. බල රේඛා සියලුම බල රේඛා ලම්බකව ඡේදන වෙන පුස්ත වර්ගඵලයක් තෝරගන්න ඕනේ. ඒතර අපි ඒකේ වර්ගඵල හොයාගන්නත් ඕනේ. මම කියන තේරෙනවද? වර්ගඵලය හොයාගන්නත් ඕනේ. ඒතර මේ වර්ගඵලය මේ සංවෘත පෘෂ්ඨය ඇතුලේ තියෙන මුළු ආරෝපණයේ විශාලත්වය අපි හොයාගන්නත් ඕනේ. හොයාගන්න දෙයක් නෑ. දැන් නම් දන්න කියු කියලා අපි දන්නවා. මේ පෘෂ්ඨයට අපි කියව ගවුස් පෘෂ්ඨය කියලා. හරිද? ගවුස් පෘෂ්ඨය කියලා කියමු. හරි. එතකොට ගවුස් පෘෂ්ඨය අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය තමයි මෙතන දානවා. අපි ඒක දානවා සිග්මා කියු කියලා බෙදීම ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය. ඔන්න ඔබයි කිව්වේ. ඒක සංවෘත පෘෂ්ඨයක්. පැහැදිලිද? ඔක තමයි අපි ළමයි මේ ගවුස් ක්‍රමය කියලා හොයාගන්නේ. අපිට මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් අපි විද්‍යුත් ශ්‍රාවය සඳහා තව සමීකරණයක් ගොඩ නැගුවා E වතාවක් K කියලා. ওই දෙක අපිට ජොයින් කරන්න පුළුවන්. ওই දෙක අපිට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. එකයි දෙකෙන් කියවෙන්නේ එකම දේ. එකම විද්‍යුත් ක්ෂේත්‍රයක ගත්තොත් ඔය එකම දේ තමයි කියවෙන්නේ. එහෙනම් අපි මේක සමාන කරොත් අපිට එනවා සිග්මා Q බෙදීම කියන්නේ E වතාවක් A මට මේ සමාන වෙන දෙකේම මෙතන පොඩි වැරද්දක් කරානේ. ඔයගලන්ගේ වැරද්ද තේරෙන්නේ නැති. මෙතන එන්නේ එප්සයිලන්. සමාන නෝනේ මෙතන සිග්මා Q බෙදීම එප්සයිලන්. ගවුස් පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින එක කලිනුත් කිව්වනේ. එතන පොඩි වැරද්දක් කරා. හරිද? සිග්මා Q බෙදීම එප්සයිලන්. එහෙනම් මෙතන දෙනවා E උක්ත කරොත් බලන්නමයි සිග්මා Q වතාවක් A බෙදීම එප්සයිලන් කියලා ලස්සන අවසානයේ ප්‍රතිඵලයක් ලැබෙනවා. මේක එහෙම නෙමෙයි ගවුස් ප්‍රමේය කියලා කියන්නේ. හරිද? මේ තියෙන ගවුස් ප්‍රමේය. ඒ අවසාන රිසල්ට් එක. දැන් එහෙනම් තේරෙනවා ගවුස් ප්‍රමේය කියලා කියන්නේ මොකක්ද? අවසාන රිසල්ට් එක මොකක්ද කියලා පැහැදිලි රයිට්. නමුත් දැන් මෙන්න පොඩි ගැටලුවක් එනවා. සිලබස් එකේ භෞතික විද්‍යාවට අපිට එන ගැටලුව තමයි ප්‍රධානම ගැටලුව තමයි මෙන්න මෙවැනි ආකාරයක විවිධාකාර හැඩෙති රයිට් ආරෝපණ ව්‍යාප්තියකින් මේ විදිහට බල රේඛා යනකොට ලම්බකව ඡේද වෙන වර්ගඵලය ගත්තොත් ළමයි හරිද? එක එක හැඩ එනවා. මේ එක හැම හැඩෙම අපිට මේ වර්ගඵලය හොයන්න බෑ ළමයි. ඒකට අනුකලනය කියන ක්‍රමවේදය වුණා. මැත්ස් වල තියෙන විශේෂිත ක්‍රමවේදයක් අනුකලනය. ටිකක් මාරු ගණිත කර්මයක්. ඉතින් අනුකලන අපි දන්නේ නැතුව ෆිසික්ස් වල අපිට හොයන්න බෑනේ. ඒක නිසා අපි මෙවැනි පෘෂ්ඨ අපි හොයන්න දෙන්නේ නැහැ. සිලබස් එකේ ඔයගලන්ට ලේසි කරලා සමාකාර නැත්නම් සමමිතික ආරෝපණ ව්‍යාප්ති විතරක් දෙනවා. අන්න ඒ වල පොඩ්ඩක් මතක තියාගන්න.
කොහොමද හොයන්නේ කියන කාරණාව. එච්චරයි ඔයගොල්ලෝ මේ වෙලාවේදී දැනගන්නට ඕනේ. පැහැදිලිද? right. එහෙනම් හොඳයි මම පොඩ්ඩක් වීඩියෝ එක චෙක් කරන්නට ඕනේ වීඩියෝ එක නැවතිලාද කියලා. නැත්තම් මම මේ කරන ක්‍රියාවලිය පොඩ්ඩක් මෙතන නවතන නිසා මම පොඩ්ඩක් වීඩියෝ චෙක් කරලා එන්න. එතනින් පස්සේ අපි ඉතුරු ටික සාකච්ඡා කරලා යමු. right. හොඳයි නම. එතකොට මම වීඩියෝ එක චෙක් කරේ මොකද මම මේ අනන්තවත් අත්දැකීම් තියෙනවා මේ ගොඩක් වෙලාවට වීඩියෝ එක කරන් ගිහලා අවසානයේදී රෙකෝඩ් වෙලත් නැහැ. සවුන්ඩ් එක රෙකෝඩ් වෙලාද ඔය වගේ ප්‍රශ්න නිසා. හරි. දැන් එතකොට දැන් මම කියන්නේ ගවුස් ප්‍රමේය භාවිතා කරලා දැන් අපි යනවා මේකේ ඇප්ලිකේෂන්ස් වලට. සමමිතික ආරෝපණ ව්‍යාප්ති කිහිපයක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ සමමිතික ආරෝපණ ව්‍යාප්ති ඕනෑම තැනක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයා ගැනීම සඳහා අපි ගවුස් ප්‍රමේය අදාළ කරගත්තු මේ ක්‍රමවේදය භාවිතා කරනවා. ඔච්චරයි මේ පාඩමේ මේ 150කට වඩා කොටසක් මෙතනින් ආවරණය වෙලා යනවා. හරිද? ඒතකොට එතනදී කරන්න මෙන්න මේ වගේ දෙයක්. අපි ගමු ළමයි අපි මුලින්ම ඔයගලන්ට දෙන්නේ මෙන්න මේ පළවෙනි එක දෙනවා ඉගෙන ගත්තු මේක. අපි දෙන ලක්ෂීය ආරෝපණයක් අවට අපි කොහොමද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්නේ? ලක්ෂීය ආරෝපණයක් අවට. මේ ඉගෙනගත් මේ උපු කරෙත් මේකෙම තමයි. හරිද? ඒකම නාය දැන් කරලා පෙන්නනවා බලමු. ඒක සරලව මේ ධන කිව් ආරෝපණයක් තියෙනවා. හරි? ධන කිව් ආරෝපණයක් අපි දන්නා බාලරේක මෙහෙම හැම පැත්තටම සමමිතිකව යනවා. හරිද? මම මේ කොහොමද ගවුස් ක්‍රමයේ දාන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා මේක ගන්න. ඒතර අපි මේ සියලුම ධන රේඛ ආවරණය වෙන විදිහට තෝරගන්නවා නිශ්චිත සංවෘත පෘෂ්ඨයක්. හරිද? මේකට අරයක් තියෙනවා. ඒතර අපිට මේකෙන් හැම වෙලෙම ඉන්නේ ගෝලයක්. හරිද? ලක්ෂීය ආරෝපණයක් කියලා ගත්තොත් හැම වෙලෙම ඉන්නේ ලම්බක වන පෘෂ්ඨ වර්ග වල විදිහට ඉන්නේ ගෝලයක්. ඒතර අර එනවා අපිට r විදියට. හරිද? එහෙනම් මේ ගවුස් මේකට අපි කියනවා ගවුස් පෘෂ්ඨය කියලා. ඒකේ වර්ගඵලය එන්නේ 4.5 r වර්ගය. දැන් මේකෙදි අපි හොයාගත්තු අර අවසානයේදී ගත්ත ප්‍රතිඵලය තියෙනවානේ. ඒ ප්‍රතිඵලය ආව අපිට සිග්මා q බෙදීම AF සයිලන්ට් ඔන්න මේකක් තමයි යන්නේ. E සමානයි සිග්මා q බෙදීම AF සයිලන්ට්. ඒ ගවුස් ප්‍රමේයයි අර ශ්‍රාවයේ සඳහා ගත්ත අර්ථ දැක්කමයි දෙක එකට සංයුක්ත කරලා අවසානයේ ගත්ත ප්‍රතිඵලය. මම මේකට ආදේශ කරන්න යනවා මෙන්න මේ පෘෂ්ඨය මත පිහිටි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයා ගැනීම සඳහා. r දුරකින් පිහිටි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයා ගැනීම සඳහා. බලමු ඇප්ලයි කරන විදිහ. සිග්මා q. සිග්මා q කියලා කියන්නේ ගවුස් පෘෂ්ඨය ඇතුළත පවතින මුළු ආරෝපණය. ධන q එච්චරයි. එන q කියලා ධන q. හරිද? එතකොට ඒ වගේම තමයි ඒ වර්ගඵල එනවා අපිට 4.5r වර්ගයේ ඔන්න සයිලන්ට් කියලා එනවා. එහෙනම් අර අපිට අර කලින් ඉගෙනගත්තු එකම නේද නම ලැබිලා තියෙන්නේ. ඒකේ අර 4.5 සයිලන්ට් q බෙදීම r වර්ගය. තේරුණා නේද? ඒක ලක්ෂ්‍ය ආරෝපණයක් අපිට ඕනෑම දුරකින් පිටි ලක්ෂ්‍ය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයාගන්න සමීකරණය අපිට හම්බුණා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මොන විහිළුවක්ද මේ කරේ? මේකෙන්මනේ අපි ඔප්පු කරේ මේක මාය කරලා පෙන්නනවානේ කියලා. එහෙනම් අපි මේක මේ ගවුස් ප්‍රමේය සහිත ප්‍රතිඵලය යොදන්නේ කොහොමද ඉන්නේ පැහැදිලි කරන්නේ මම මේක ගත්තේ. හරිද? දැන් ඔන්න එනවා පොඩ්ඩක් දෙන්නකො වෙනත් ආරෝපණ ව්‍යාප්තිය. ඒකට දෙනවා මෙන්න මේ වගේ ආරෝපණ ව්‍යාප්තියක්. අපි කියනවා දෙවෙනි විදිහට ඔයගලන්ට දෙන්නම් සන්නායක හරිද? කුහර වෙන්නත් පුළුවන් ගෝල් සමය. මෙන්න මේව ගන්නවා. මාතෘකාව ගන්න කුහර ආරෝපිත කුහර හෝ ඝන සන්නායක ගෝලයක් අවට. හරිද? ආරෝපිත කුහර හෝ ඝන සන්නායක ගෝලයක් අවට. අයි මම දෙකම එකට ගන්න. අවස්ථා දෙකකදී වෙන වෙනම ගන්න තු දෙකම එකට ගන්න. එකට ගන්න හේතුව තමයි ළමයි අපි දන්නවා දැනටමත් ඝන වුණත් කුහර වුණත් සන්නායක ගෝලය. හරිද? අපි දන්නවා ආරෝපණ සියල්ලම දෙන ආරෝපණ සියල්ලම මොන අවස්ථාවේ පැවතුනත් මේ අවස්ථා දෙකෙන් බාහිර පෘෂ්ඨයට තමයි ආරෝපණය වෙන්නේ. ඒ කියන්නේ අවස්ථා දෙකකින් හැසිරෙන එකම විදිය. අපි කොහොමද ධන කිව් එකක් දුන්නොත් මේ ධන කිව් එක බාහිර පෘෂ්ඨයට තමයි යන්නේ. අයික කතාව දෙක ගන්න එක ඝන ගෝලයක් වුණත් එකයි කුහර ගෝලයක් වුණත් එකයි. මම ගන්නම් ආරය කැපිටල් R කියලා. දැන් මම මෙයාගේ විවිධ ස්ථානවලදී විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්නේ. මේ ස්ථාන කිහිපයක් ගත්තොත් මම එකක් ගන්නවා මෙන්න මේ විදිහට. ඒ තමයි ගෝලයේ අභ්‍යන්තරයේ ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඉතින් එළිය ලක්ෂයක් ගන්න පුළුවන් මට V කියලා. ඒ වගේම හරියටම පෘෂ්ඨය මත ගන්න පුළුවන් C කියලා ලක්ෂයක. හරි. අරය කැපිටල් R ම තමයි. ඒ කැපිටල් R. ඒක වෙනස් වෙන්නේ. මේ අවස්ථා තුනේදී අපි බලන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය පොදුවේ හැමතරක්ම ආවරණ වෙන විදිහට මේ ලක්ෂ තුන තෝරගත්තේ. ඒ ප්‍රදේශ තුනේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මොන මත විචලන වෙනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. හරි. අපි දාන්න නම් ප්‍රතිඵලය. මුලින්ම ගන්නවා සිම්පල් R කියන අවස්ථාව. ඒ කියන්නේ A ලක්ෂය ගන්න.
සිම්පල් R කියන එක කැපිටල් R ට කුඩා අවස්ථාව. ඒක ඒ ලක්ෂයෙන් නිරූපණය වෙනවා. අන්න ඒ අවස්ථාවට මම ප්‍රතිඵලය දැම්මොත් ළමයි සිග්මා Q බෙදීම එප්සයිලන් ඔන්න බලන්න. ගවුස් පුස්තයක් තෝරගන්න බෑනේ. එහෙනම් මේක R නේ. ඔන්න ගවුස් පුස්තේ මම මෙහෙම තෝරගන්න. මේ දිග්ම කඩේ ඉරින් දාගන්නේ ගවුස් පුස්තේ. ඒකේ වර්ගඵලය මොකද්ද? A එනවා 4යි R වර්ගය. ඔන්න ගවුස් පුස්තයක් තෝරගන්න. අනිවාර්යෙන් ඒක තෝරගන්න ඕන ළමයි. ගවුස් පුස්තේ තෝරගත්තා. දැන් එතකොට ඔන්න දැන් ගවුස් පුස්තේ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණයම තමයි සිග්මා Q කියන්නේ. ඉතින් තෝරාගත්තු ගවුස් පුස්තය ඇතුලේ කිසිම ආරෝපණයක් තියෙනවද කියලා ඔයගලන්ට හිතලා බලන්න පුළුවන්. මොකද සියලුම ආරෝපණය තියෙන බාහිර පුස්තේ. තේරුණාද? එහෙනම් මෙතන සිග්මා Q එක බිඳුවක් වෙනවා. ඒතර බිඳුවෙන් අපි කියන AF සයිලන් බෙදුව මොනාගේ ආවත AF සයිලන් බෙදුවට වැඩක් නැහැ බිඳුවෙන් බිඳුවම තමයි. එහෙනම් අපි කියනවා සන්නායක ගෝලයේ අභ්‍යන්තරයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ශුන්‍ය වේ කියලා. ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් නැහැ කියලා කියන්නේ ඇතුලේ බල රේඛාවක් නැහැ. පැහැදිලිද? ඇතුලේ බල රේඛා පවතින්නේ නැහැ. ඒතර එහෙනම් අපි බලමු B ලක්ෂයේ නිරූපණය වෙන අවස්ථාව සිම්පල් R කැපිටල් R වඩා විශාල අවස්ථාවක්. ඒත් මේ දුරත් මම R කියලා ගත්තොත් අවස්ථාව නිරූපණය කරන්නේ R කියලා ගන්නෙ. හරිද? මම එහෙනම් ඒකට අදාළ මෙන්න මෙහෙම ගවුස් පුස්තේ තෝරගන්න. එයාගේ වර්ගඵලය එන්නේ 4යි R වර්ගයේ රිසල්ට් එක දානවා. සිග්මා Q බෙදීම AF sin. ගවුස් පුස්තය තෝරා ගන්නලාද ගවුස් පුස්තය අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය කැපිටල් Q ම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. Q ඒ විදිහට වෙනවා. වර්ගඵලය 4යි R වර්ගයේ එප්සයිලන්. ඔන්නෝම තමයි. එහෙනම් E සමානව ලියන්න පුළුවන්. 1/4 එප්සයිලන් කැපිටල් Q බෙදීම R වර්ගය. හරිද ළමයි? ඒතර එළියේ අපිට පැහැදිලිවම පේනවා එළියේදී E අනුලෝම වෙනවා R වර්ගයත් එක්ක. Q සහ 4 එප්සයිලන් කියන නියතයක් නිසා දුරත් එක්ක තමයි මේ වෙලාවේදී සම්බන්ධ විචලනය වෙන්නේ. එළියේ වෙනවා. ඊළඟ ඉතුරුනේ C ලක්ෂය. C ලක්ෂයට මම දැම්මොත් ඔය රිසල්ට් එකම හරි ඔයගලන්ට පුළුවන් දැන් ගවුස් පුස්තේ තෝරගන්න. හරියටම මේ කැපිටල් R array සහිත ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ සිම්පල් R කැපිටල් R ට සමාන වෙන අවස්ථාව. අනේ වෙලාවේදී ඒ තෝරා ගන්නාද ගවුස් පුස්තේ අභ්‍යන්තරේ කොහොමද මේ කැපිටල් Q පවතිනවා. හරිද නම? හරියට මේ පුස්තේමනේ තෝරගන්නේ. එතකොට කැපිටල් Q පවතිනවා. අරය වෙන්නේ එතකොට මේ වර්ගඵලය වෙන්නේ 4යි කැපිටල් R වර්ගය. මොකද සිම්පල් R කැපිටල් R ට සමාන වුණානේ. රයිට්. මේකේ තියෙන විශේෂත්වය තමයි E කියන එක නිශ්චිතාගයක්, නියතාගයක්. 4යි R එප්සයිලන් කැපිටල් Q මේ ඔක්කොම නිශ්චිතාගයක් මේ පද්ධතිය. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ නිශ්චිතාගයක් පවතින නිසා. අපිට ඒක නියතාගයක් විදිහට සලකන්නට පුළුවන්. දැන් මේක වැදගත් වෙන්නේ මේකට අදාළව අපි අඳින ප්‍රස්ථාරය. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නිරූපණය කරන ප්‍රස්ථාරයක් අඳිනවා. කවුරුත් එක දුරත් එක්ක. දුරත් එක්ක අඳිනකොට මෙතන මට ධන R කියලා ගන්න පුළුවන්, මේකට මට ඍණ R කියලා ගන්න පුළුවන්, මෙතන බිඳුව ලක්ෂය. හරිද? අපි බලනවා කොහොමද මේක විචලනය වෙන්නේ. සන්නායක ගෝලයේ අභ්‍යන්තරයේ අපිට ආවේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුව ලෙස. දෙපැත්තෙන් මේ නම් ගත්තොත් මේ හැමදාම බිඳුවයි කියලා තමයි ආවේ. ඊට පස්සේ හරියටම පෘෂ්ඨයට යනකොට නිශ්චිතාගයක් එනවා. මේ දෙන්නේ පෘෂ්ඨයට යනකොට නිශ්චිතාගයක් එනවා. නිශ්චිතාගයක් එනවා. එතනින් පස්සේ මේ තියෙන නිශ්චිතාගය නේද? එතනින් පස්සේ අපි දකිනවා E අනුලෝම වෙලා දෙනවා R වර්ගයට 1ට R වර්ගයට එනවා මෙන්න තමයි විචලනය. අනන්ත යනකොට බිඳුව වෙන විදිහට විචලනය වෙනවා. ඒක අනිත් පැත්තේ අදින්න කිව්වොත් සමහර පොත්පත්වල දිනනවා මෙන්න මේ විදිහට. මෙතනින් ඉඳලා මෙන්න මෙහෙම අදිනවා. ඒක වැරද්දක් නෑ ළමයි. හරිද? සමහර ළමයි කියන කෝකද හරි එක කියලා. හරි මේක ගත්තොත් හරි මේක තමයි මේක. ඒ කියන්නේ අපි මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දෛශකයක් නිසා හරිද? දිශාව සලකලා අපි ප්‍රස්ථාරය මෙහෙම අදිනවා. ඒ කියන්නේ අපි හිතමු මේ දිශාව තමයි ධන දිශාව කියලා. විද්‍යුත් ක්ෂේත්‍ර ධන දිශාව මේ දිශාව කියලා ගත්තොත් හොඳට කල්පනා කරලා බලන්න. එතකොට මේ පැත්තට තමයි විද්‍යුත් ක්ෂේත්‍රය පවතින්නේ. රයිට් මේ පැත්තේ ගත්තොත් විද්‍යුත් ක්ෂේත්‍ර දිශාව මේ පැත්තට පවතින්නේ. ඒක නිසා වුණ ධන පැත්තෙන්ම මඳලා දෙනවා අඩු වෙන විදිහට. ඒතර මේ පැත්තට මේ ප්‍රදේශයට આવොත් විද්‍යුත් ක්ෂේත්‍රය පවතින්නේ මේ දිශාවට. එහෙනම් මම මේ දිශාවනේ ධන දිශාව කියලා ගන්න. එහෙනම් නිශ්චිතාගයක සිට මෙන්න මේ විදිහට අඩු වෙන විදිහට මම හද ගන්නවා. පැහැදිලිද? ඒතර මේ දිශාව මාරු නිසා තමයි මම මේ විදිහට පැහැදිලි කරගෙන තියෙන්නේ. හොඳයි. දැන් එතකොට ওই විදිහට අපිට එනම් ගවුස් ප්‍රමේය භාවිතා කරලා අපිට පුළුවන් වෙනවා ආරෝපිත කුහර වුණත් එකයි ඝන වුණත් එකයි සන්නායක ගෝලයක් අවට මෙන්න මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය විචලනය වෙන විදිය ප්‍රස්ථාරගත කරා. හොඳයි. දැන් එහෙනම් ඊළඟට මම තව කාරණා කීපයක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. නමුත් අවට ශබ්ද ඔයගලන්ට ඇහෙනවා ඇති. ඒක බාධාක් කරගන්න එපා. හරිද? ඊට පස්සේ මම යනවා ආරෝපිත කුහර ඝන කියන එක වෙනස් කරනවා මෙන්න මේ විදිහට. ආරෝපිත පරිවාරක පරිවාරක ඝන ගෝලයක් අවට.
ආරෝපිත පරිවාරක ඝන ගෝලයක් අවට. එතන මම පොඩ්ඩක් පරිස්සම් වුණා ඝන හෝ කුහර කියලා දුන්නේ නැහැ. හරිද? කුහර කියන එකට ආවම පොඩ්ඩක් සංකීර්ණ වෙන නිසා මම මේලාදී ඝන වෙනම ගන්නවා. ආරෝපිත පරිවාරක ඝන ගෝලයක් අවට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරන්න යන්නේ. එතකොට දැන් මේ රූපසටහන මේ විදිහටම ගන්න ගවුස් ක්‍රමය මම මේ විදිහටම දාගෙන යන්න වෙනස් වෙන එකම තැන විතරක් පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ දන්නවා මුලින්ම අපි ගමු B අවස්ථාව. B අවස්ථාවට ගියොත් අර ගවුස් පෘෂ්ඨය තෝරාගෙන තියෙනවම එළිය. එළිය ගත්තොත් මේක වෙනස් වෙන්නේ තෝරා ගන්නකොට ගවුස් පෘෂ්ඨය right අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. 4πr වර්ගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ පාර්ට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ විදියම තියෙනවා. මේක වෙනස් වෙන්න විදියක් නැහැ. B ලක්ෂයේදී වෙනස් වෙන්නේ නැහැ. C ලක්ෂය කියලා කිව්වේ අපි හරියටම ගෝලයේ පෘෂ්ඨයමයි. ඒතර ඒක වෙනස් වෙනවද ළමයි? ඒක වෙනස් වෙන්නේ නැහැනේ. හරිද? ඒක මොකද අපි තෝරාගත්තු සිග්මා Q කියලා කියන්නේ ඒ තෝරා ගන්නවාද ගවුස් පෘෂ්ඨ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය. ඒකත් ඒ විදිහටම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන එකම දේ තමයි මෙන්න මේ පාර්ට් එක. මේක වැරදි. මේක වැරදි වෙන්නේ හේතුව ඇයි කියලා දැන් මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඒකේ හේතුව තමයි යම්කිසි ආරෝපණයක් පරිවාරක ගෝලයකට දුන්නොත් මම කලින්ම ආරම්භයේදීම කිව්වා පරිවාරක ගෝලයක ආරෝපණය ව්‍යාප්ත වෙනවා පරිමාව පුරා සමාකාරව. පරිමාව පුරා සමාකාර ව්‍යාප්ත වෙනවා. එතකොට මම මේ අභ්‍යන්තරයේ පවතින යම්කිසි ගෝලයක් තෝරගත්තොත් මේ ගෝලය ඇතුලේ යම්කිසි ආරෝපණයක් තියෙනවද කියලා ඇහුවොත් ඔයගලන්ගේ උත්තර වෙන්න ඕන තියෙනවා. ඒ ආරෝපණය කොච්චරද කියලා ඇහුවොත් අන්න එතනදී ප්‍රශ්නයක් එනවා. ඒ ආරෝපණය සියලුම ආරෝපණය වෙන්නේ නැහැ. මොකද මේ සියලුම ආරෝපණය පරිමාව පුරා සමාකාරව පැතිර පවතිනකොට මන් තෝරා ගන්නා ලද ගවුස් පෘෂ්ඨ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය තමයි හොයාගන්න වෙන්නේ. හරියට නිකන් කමිස 10ක මේ රුපියල් 100ක් වෙනකොට එක කමිසයක මිල හොයන්න කියනවා වගේ වැඩක් මෙතන. එහෙනම් මම මෙතනදී ඒ ලක්ෂේ හොයාගන්න විදිහ චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. හරිද? මෙන්න මේ විදියට. right අපි හොයාගමු එහෙනම් E සමානයි සිග්මා Q බෙදීම එප්සයිලන් වලට දානකොට සිග්මා Q. සිග්මා Q කියලා කියනවා මෙන්න මේක ඇතුලේ තියෙන ආරෝපණය. ඒක හොයාගන්නේ මෙන්න මෙහෙම. බලන්න පැත්තකින් දාගන්න විදිහින් සිග්මා Q හොයාගන්න ළමයි හොඳට බලන්න කැපිටල් Q කියන ආරෝපණය ලැබෙනවා මුළු පරිමාවටම 3/4යි 5r ඝනයටම ඒ කියන්නේ මුළු පරිමාවටම කැපිටල් Q තියනවා නම් මම තෝරා ගන්නා ලද පරිමාවට කොච්චර ආරෝපණයක්ද ලැබුණේ මම තෝරාගත්තේ සිම්පල් r array සහිත ගෝලයක්නේ එහෙනම් යාගේ පරිමාව වෙන්නේ 3/4යි 5r ඝනය මේ ටික කැපිලා ගියාට පස්සේ එනවා සිග්මා Q කියලා කියන්නේ capital Q simple r ඝනය බෙදීම capital R ඝන. ඔන්න මේ විදිහට. ඕක ගෙනල්ලා ඔයගොල්ලෝ මෙතන ආදේශ කරා. ඔන්න ආදේශ කරාට පස්සේ වෙන්නේ මොකද කියලා බලන්න. Q simple R ඝනය capital R ඝනය මෙතන එනවා 4යි 5 simple R වර්ගය ගෝලීය කුෂ්ඨයේ වර්ගඵලය epsilon කොහොම වෙනවා. R වර්ගයට මෙතනින් R වර්ගය කැපුණා. අවසානයේදී ඔයගොල්ලන්ට මේ Q බෙදීම 4යි 5 epsilon capital R ඝනය වතාවක් උඩින් එනවා simple R එක. මේකේ තියෙන විශේෂත්වය ඔයගොල්ලෝ හොඳට දකින්න ළමයි. මේකේ තියෙන විශේෂත්වය ඔයගොල්ලෝ හොඳට දැක්කොත් බලන්න මෙන්න මෙතන රිසල්ට් එක E අනුලෝම වෙලා තියෙනවා R වලට. මොකද Q බෙදීම 4/5 epsilon capital R R ඝනය කියන එක නියතයක්. ඒකල වෙනස් වෙන්නේ නැහැ. capital Q සහ capital R වෙනස් කරන්නේ නැත්තම් මාධ්‍ය වෙනස් කරන්නේ නැත්තම් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දුර මත කෙලින්ම වෙනස් වෙලා තියෙනවා. හරිද? එහෙමනම් ළමයි අභ්‍යන්තරයේ y සමාන mx ආකාරයට ප්‍රස්ථාරය නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් තවදුරටත් අභ්‍යන්තරයේ බිඳුව වෙන්නේ නැහැ. හැඩය වෙන්නේ ළමයි පරිවාරක ගෝලයක මෙන්න මේ විදිහට. දිශාව සලකන ප්‍රස්ථාරය එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය තමයි අඳින්නේ. පැහැදිලිද? පරිවාරක ඝන හැබැයි ඝන ගෝලයක් අවට මෙන්න මේ විදිහට. කුහර ගෝලයක් අවට බය වෙන්න එපා සිලබස් එකෙත් නැහැ. ආවත් ඔයගලට අඳින්න තේරෙන්නේ නැහැ ළමයි. හරිද? මේක කුහර කරලා අඳින්න කිව්වොත් ඝන හදන්න පුළුවන් ළමයි. ඉස්සරහට ඕන ඝන හදලා බලමු. ඝන හදන්න පුළුවන්. හදලා හොයන්න පුළුවන් මෙච්චරයි කියලා. නමුත් අපිට ප්‍රස්ථාරිකව අඳින්න ගියා වෙන අමාරුවක වැටෙනවා. ගණිත දැනුම පොඩ්ඩක් ඕන වෙනවා. හරිද? රයිට්. එතකොට ඔන්න ඔය විදිහට එහෙනම් අපිට පැහැදිලි කරන්න පුළුවන් ගවුස් ප්‍රමේය දාලා අපි යොදා ගන්න දේවල් ටික දැන් බලන්න පැය එකමාරකින් වගේ අපි මුළු පාඩමම පැහැදිලි කරගෙන ආවා. මුළු පාඩමේ ආරම්භ කොටස් ටික රයිට්. දැන් මතක් කරගෙන ආපේව ටික. ඊට පස්සේ තව මොනවද අපිට පැහැදිලි කරගන්න ඕනේ මෙන්න මේ කාරණාව. මේකත් හරි වැදගත් ළමයි. අපි ඔයගලන්ට දෙනවා ඝනත්වය කියන කාරණාව. ඝනත්වය කියන කාරණාවේදී ගොඩක් වෙලාවට අපි ඝනත්වයේ ක්‍රමවේද තුනකට අර්ථ දක්වනවා. ඒ තමයි ළමයි පරිමා ඝනත්වය. හරිද?
පරිමා ඝනත්වය අනිත් එක තමයි වර්ගඵල ඝනත්වය. වර්ගඵල ඝනත්වය අනිත් එක තමයි අපි කියනවා රේඛීය ඝනත්වය කියලා. අපි ගොඩක් වෙලාවට මේ ඕල් ලෙවල් කාලේදී පාවිච්චි කරේ පරිමා ඝනත්වය කියන එක. ඒක ආරෝපණ වලටත් මේක මේ විදිහමයි. ආරෝපණත් ව්‍යාප්ත වෙලා තියෙන ක්‍රමවේදයේ මත පරිමාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා අපි ඒ වෙලාවේදී කියනවා ඒක ආරෝපණ පරිමා ඝනත්වය කියලා. වර්ගඵලයේ පුරාණ ආරෝපණය පැතිරිලා පවතින්නේ අපි ඒ වෙලාවේදී ඒකක වර්ගඵලයක පවතින ආරෝපණය ටික හොයාගන්න යනවා අපි කියනවා ඒක පුෂ්ටික ආරෝපණ ඝනත්වය කියලා. පුෂ්ටික ආරෝපණ නැත්නම් වර්ගඵල ආරෝපණ ඝනත්වය. අන්න එහෙම පැහැදිලි කරනවා. යම්කිසි දිගක රේඛීය දිගක මේ ආරෝපණ ටික ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අපි මේ වෙලාවේදී මීටර එකක එහෙම නැත්නම් ඒකීය දිගක පවතින ආරෝපණ ප්‍රමාණය හොයන්න යනකොට අපි එතනදී කියනවා රේඛීය ආරෝපණ රේඛීය ආරෝපණ ඝනත්වය කියලා කියනවා. හරිද? ඔය තුන් දෙනාට ආරෝපණ වලදී විවිධ නම් විවිධ සංකේත දෙනවා. පරිමා ඝනත්වයට තමයි අපි දෙන්නේ සිග්මා කියලා. හරිද? සමයි සිග්මා නෙමෙයි රෝ කියලා දෙන්නේ. වර්ගඵල ඝනත්වයට අපි දෙන්නේ සිග්මා කියලා. හරිද? රේඛීය ඝනත්වයට අපි දෙන්නේ ලැම්ඩා කියලා. ඔන්න ඔය සංකේත ටික මතක තියාගන්න වෙනවා. රේඛීය ඝනත්වයට අපි දෙනවා ලැම්ඩා කියලා, වර්ගඵල ඝනත්වයට අපි දෙනවා සිග්මා කියලා, පරිමා ඝනත්වයට අපි දෙනවා රෝ කියලා. එතන මේ ලැම්ඩා වලින් හැම වෙලෙම තීරණය කරන්නේ සම්පූර්ණ ආරෝපණය බෙදනවා මුළු දිගෙන්. සම්පූර්ණ ආරෝපණය නම් කිසි L දිගකට දීලා තියෙනවා නම් L දිගින් බෙදුවම ඒකීය දිගක පවතින ආරෝපණ ප්‍රමාණය එනවා. මෙතනදී අපි ලියන්නේ Q බෙදීම A. යම් කිසි වර්ගඵලයක් පුරා කැපිටල් Q ආරෝපණයක පැතිර පවතිනවා නම් වර්ග මීටර එකක පවතින ඒවා ටික හොයාගන්න ඕන Q බෙදීම A කියලා ගන්න. මේකදී අපි කරන්නේ Q බෙදීම V මුළු පරිමාවෙන් බෙදනවා. පැහැදිලිද? මුළු පරිමාවෙන් බෙදලා අපි ගන්නවා. අර කලින් ගානේදී අපි කලින් අර අවස්ථාවේදී ගත්තා වගේ මුළු ආරෝපණය මුළු පරිමාවෙන් බෙදුවේ. අන්න ඒ වගේ. ඔන්න විදිහට අපිට මේ ඝනත්වය අර්ථ දක්වන්න පුළුවන්. මේකයි මම මෙහෙම පැහැදිලි කරේ. අපිට ඊළඟ කොටසේදී ඕන වෙන නිසා. ඒ තමයි තුන්වෙනි එක විදිහට. හතරවෙනි එක මම හිතන්නේ. හතරවෙනි එක විදිහට මම දුන්නොත් එහෙම මේ තුනී සන්නායක දණ්ඩා. තුනී සන්නායක දණ්ඩා හැබැයි අපරිමිත දිගැති. අපරිමිත දිගැති තුනී සන්නායක දණ්ඩක් ආරෝපිතයි. ආරෝපිතයි. මට ඕනේ නිශ්චිත දුරකින් නැත්නම් ආර දුරකින් පවතින ලක්ෂයක විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයලා පෙන්නන්න ඕනේ. මේක තුනී සන්නායක දණ්ඩක් අපරිමිත දිග දිගම අනන්තය දක්වාම යනවා. දිගක් හිතා ගන්නවත් බෑ. මම මේකට යම්කිසි ආරෝපණයක් දුන්නොත් මේ ආරෝපණය අනන්තය දක්වාම පැතිර යනවා නම් අනන්ත දිගටම පැතිර යනවා. ඒතර අපිට පුළුවන් ද මේකේ නිශ්චිත දිගක් හොයාගන්න. බැරුව යනවනේ. ඒතර අපිට දිග හොයාගන්නත් බෑ. අතන්තේ අප්සෙට් යනවා. අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒක නිසා මේ වෙලාවේදී ඔයගලන්ට දෙන්නේ කැපිටල් Q කියන අර්ථයක් නෙමෙයි. ඔයගලන්ට දෙන්නේ ලැම්ඩා කියලා එකක් දෙන්නේ. ගාණේදී දෙන්නේ අපිට ලැම්ඩා කියලා. ලැම්ඩා කියලා කියන්නේ ඒකීය දිගක පවතින ආරෝපණ ප්‍රමාණය. ඒකීය දිගක පවතින ආරෝපණ ප්‍රමාණය තමයි ලැම්ඩා. රේඛීය ආරෝපණ ඝනත්වය තමයි ඔයගලන්ට දෙන්නේ. එහෙනම් ඔන්න සන්නායක දණ්ඩක් තියෙනවා. රේඛීය ආරෝපණ ඝනත්වය ලැම්ඩා වෙච්ච. මට කියනවා නිශ්චිත ආරෝපණකින් පිටි ලක්ෂයක විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න කියලා. මේ කොහොමද තමයි මේක හොයන්නේ? හොයනකොට අපි තේරුම් ගන්න ඕනේ මේකේ බල රේඛා කොහොමද පවතින්නේ කියන එක. තමයි බල රේඛා පවතින්නේ මෙන්න මෙහෙම රයිට් ඉහළටයි පහළටයි කියන එක හිතුණට හරිද? ඉහළටයි පහළටයි නෙමෙයි ළමයි. අතන මේක නම් සන්නායක දණ්ඩ හැම පැත්තටම ලම්බව පෘෂ්ඨයෙන් මෙන්න මේ විදිහට මොකද වෙන්නේ? ওই විදිහට බල රේඛා විහිදිලා යනවා. ওই විදිහට. දැන් මට අඳින්න පුළුවන් ඉහළටයි පහළටයි විතරයි නිසා තමයි මම මෙහෙම යන්නේ. එතකොට මම මේ සියලුම බල රේඛාවට ලම්බකව ඡේදන වෙන විදිහට වර්ගඵලයක් තෝරගන්නවා. මෙතන මේකෙන් මේ බල රේඛා ලම්බක යනකොට තෝරගන්න වර්ගඵලය ගත්තොත් අපිට එන්නේ මේ වටා එන සිලින්ඩරයක් තමයි අපිට හම්බෙන්නේ. මොකද හිතලා බලන්න ඔයගලන්ට හම්බෙන්නේ මේ වටා මේ වගේ සිලින්ඩරයක්. නේද? එතන අපිට මේක අනන්ත දිගම ගන්න බෑනේ. එහෙනම් මේක නිසා නිශ්චිත දිගක් තෝරගන්නවා. මම ගන්න L දිග. මෙන්න මේ විදිහට L දිගක් තෝරගන්න. L දිගක් තෝරගෙන මේ L දිග වටා තියෙන සියලුම බල රේඛා ආවරණ වෙන විදිහට මෙන්න මේ වගේ ගවුස් පෘෂ්ඨයක් තෝරගන්න. මේ ඔයගොල්ලෝ දකින්න මම තෝරගන්න ගවුස් පෘෂ්ඨය. මෙන්න මේ වගේ සිලින්ඩරයක් තමයි ඔයගොල්ලෝ දකින්නේ. එතන සිලින්ඩරේ අරය වෙනවා R කියලා. මොකද R දුරකින් විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න කිව්වේ. එහෙනම් සිලින්ඩරේ අරය ඉබේම සිම්පල් R බවට පත් වෙනවා. දැන් ඊළඟ වැදගත්ම දේ තමයි ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය හොයාගන්න එක. ගවුස් පෘෂ්ඨයේ වර්ගඵල හොයාගන්න Q ගාන ළමයිගේ ඔළුවට යන්නේ මොකක්ද දන්නවද? 5R වර්ගයේ වැඩි කිරීම 2යි. මොකද වෘත්ත වර්ගඵල දෙකක් ආවා. වෘත්තයක වර්ගඵලය 5R වර්ගය. ඒ නිසා ඒක දෙකෙන් වැඩි කරපුවම හරි කියලා හිතනවා. නමුත් අපි කලින් කතා වුණා ළමයි
ගවුස් පෘෂ්ඨය කියලා කියන්නේ බල රේඛාවලට ලම්බක වන වර්ගඵලය. එතකොට ගවුස් පෘෂ්ඨයේ බල රේඛාවල ලම්බක වෙනවා නම් මේ phi r වර්ගය ගන්න බෑනේ. ඒක ඔයගොල්ලන්ට තේරෙන්න බෑ නේද? phi r වර්ගය ගන්න බෑ. හොඳයි එහෙනම් අපි ගන්න ඕනේ මේ වෙලාවේදී 2 phi r l. ඒ කියන්නේ මේ වෘත්ත පෘෂ්ඨවල වර්ගඵලය නෙවෙයි අර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි ගන්න ඕනේ. වටේ දිග ගත්තා 2 phi r l දිගෙන් වැඩි කරගත්තා 2 phi r l. හරි දැන් එහෙනම් අපිට පුළුවන් කෙලින්ම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයා ගන්න අර ප්‍රතිඵලය පාවිච්චි කරන්න මේක දාන්න සිග්මා කියු කියලා කියන්නේ තෝරා ගන්නා ලද ගවුස් පෘෂ්ඨයේ අභ්‍යන්තරයේ පවතින මුළු ආරෝපණය. ඒතර මේක ඇතුලේ තියෙන්නේ L දිගේ පවතින ආරෝපණය පමණයි අනන්ත දිගේ නෙමෙයි. L දිගේ තියෙන ටික හොයන්න ඕන නම් ලැම්ඩා කියන්නේ ඒකක දිගට තියෙන ප්‍රමාණය. එහෙනම් L දිගට කොච්චරද? කමිසයක මිල එහෙනම් අදාළ කමිස ප්‍රමාණය මිල කොච්චරද? එක කමිසයක මිල කමිස ප්‍රමාණය මිල කොච්චරද? ලැම්ඩා L වලින් ඔන්න Q නිරූපණය වෙනවා. හරිද? එතන වර්ගඵල වෙන්නේ 2 phi r l ළමයි epsilon l del කැපුණා E සමානයි lambda බෙදීම 2 phi epsilon r කියලා ලැබෙනවා. එතකොට මේකදී ඔයගලන්ට පේන නැති එකයට r ට තමයි අනුලෝම වෙන්නේ. ප්‍රස්ථාරයක වැඳලා බලුවොත් ඔයගලන්ට පුළුවන් දුරත් එක මෙන්න මෙහෙම E විචලන වෙනවා කියලා ගන්න. දිශාව සලකලා ඔන්න අනිත් පැත්තේ මෙහෙම ගත්තා. හරිද? ඔන්න විදිහට ගන්න පුළුවන්. තුනී සන්නායක දණ්ඩක් ගත්තොත්. තුනී සන්නායක දණ්ඩක්. හරි? මේකේ කෙලින්ම ඔයගොල්ලෝ දන්නවා මෙයාට අරයක් තිබුණා නම් මේ සන්නායක දන්න තුනී නොවුණා නම් අභ්‍යන්තරයේ බල රේඛා පවතින්නේ නැහැ. එතකොට E බිඳුවක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට හිතලා ගන්න පුළුවන් ටිකක් මෙහෙට යනකම් දාලා බිඳුවක් කියලා දාලා හරිද? අඩු කරලා අර හරිය නිකන් මේ සන්නායක ගෝලයක වුණා වගේම ගන්න පුළුවන්. හරිද? සන්නායක ගෝලයක නම් හැබැයි E අනුලෝම එකයට R වර්ගයට මෙතන එකයට R වලට. එතකොට ප්‍රස්ථාරයේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙනවා ළමයි. හරිද? ඒකත් තේරුම් ගන්න ඕනේ. right. එහෙනම් ওই කාරණාව ඔය විදිහට පැහැදිලි කරද්දී මම මේ කොටසේ මතක් කරන්න ආපු කොටසේ අවසන් කරනවා මෙන්න මේ විදිහට. right storage එකේ ප්‍රශ්නේ නිසා තමයි අප්ලෝඩ් කරන්නලා වැඩි කාලයක් ගන්න බෑ. පැය දෙකකට කිට් වෙන කාලේ මම හිතන්නේ ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අවසාන වශයෙන් ගන්න තුනී සන්නායක දණ්ඩ. සමයි. තුනී සන්නායක තහඩුවක් ගන්න අපරිමිත දිගයි. තුනී සන්නායක තහඩුවක් හරිද? තුනී සන්නායක තහඩුවක් අපරිමිත දිගයි. මේ සන්නායක තහඩුව ඔයගලන්ට දැනවලා මෙන්න මේ වගේ. මෙන්න මේක තහඩුවක් විදිහට හිතන්න පුළුවන්. මේ තියෙන තහඩුවක්. ඒකට වර්ගඵලයක් කරනවා නේ. හැබැයි මේක අනන්ත දිග අපරිමිත දිගයි. මේකට දැන් Q දුන්නොත් එහෙම අනන්තය දක්වාම යනවා විහිදිලා සමාකාර හැමතැනම පැතිරලා යනවා නේද? right. එතකොට ඒ වගේම බාහිර පෘෂ්ඨයට තමයි ආරෝපණ ටික යන්නේ. ඒතර අපි කියනවා එහෙනම් මේ වෙලාවට අපිට Q දෙන්න බෑ. අපි දෙන්නේ ඔයගලන්ට සිග්මා. සිග්මා කියලා කියන්නේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. Q බෙදීම A. සිග්මා කියලා අර්ථ දැක්වීමක් වෙනවා. ඒතර ධන සිග්මාද ඍණ සිග්මාද කියන එක මත තීරණය වෙනවා. බල රේඛා එළියටද පවතින්නේ ඇතුළටද පවතින්නේ කියන එක. ඔන්න ඕක. බල රේඛා එළියටද ඇතුළටද පවතින්නේ කියන එක එතනදී තීරණය වෙනවා. පැහැදිලිද? දැන් මම හිතමු මේකේ දුන්නේ ධන සිග්මා. ධන සිග්මා එකක් දීලා තියෙනවා. බල රේඛා පවතින්නේ දැන් එළියට. දැන් ළමෙක් තියෙන ගැටලුවක් තමයි බල රේඛා කොහොමද දෙපැත්තටම ගියේ? සාමාන්‍යයෙන් අපිට මේක ඝනකම් වුණා කියලා. මේක ඝනකම් තැටියක් වුණා නම් මේ වගේ පළලක් තියෙනවා නම් අපි යම්කිසි ආරෝපණයක් මෙතනට දුන්නොත් මේ ආරෝපණය පවතින්නේ මෙන්න මේ පෘෂ්ඨයේ පමණයි. එහා පැත්තට යන්න විදියක් නැහැ. හරිද? එහා පැත්තට යන්න විදියක් නැහැ නේ ළමයි. සාමාන්‍යයෙන් අපි දුන්නොත් මේ පැත්තට ආරෝපණ දුන්නා මේ පැත්තෙම තමයි පවතිනවා කියලා කියන්නේ. හරි බලන් ගත්තොත් ඕක සමාකාරව දෙපැත්තට බෙදලා මෙතෙන් Q බෙදීම 2යි මෙතෙන් Q බෙදීම 2යි කියලා යනවා ළමයි. හරිද? මං කියන්නේ තේරෙනවද? මෙතෙන් Q බෙදීම 2යි මෙතෙන් Q බෙදීම 2යි කියලා යනවා. නමුත් අපි හිතමු එහෙම වෙන්නේ නැති වෙන විදිහට මේ පැත්තට සිවුලම Q එක දුන්නා කියලා. මේ පැත්තට දුන්නොත් නම් මේක ඝනකම් නිසා Q එක මෙතන දුන්නොත් මේ Q නිසා බලපෑම එක දිශාවකට පමණයි පවතින්නේ. අනිත් පැත්තට තියෙන්නේ. මෙතන තියෙන Q මෙතන තියෙන Q ආරෝපණය නිසා මේ පැත්තට බල රේඛා පවතිනවා මිසක් මේ Q වලින් මේ පැත්තට බල රේඛා පවතින විදියක් නැහැ. මොකද මේ ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා බිඳුව නිසා. සන්නායක තහඩුව. හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට මේ Q ගෙන් බල රේඛා අපිටම 10ක් මේ පැත්තට යනවායි කියලා. මෙතන 10ක් ඕන ඇඳගන්න පුළුවන් 10ක් මේ පැත්තට යනවා කියලා බල රේඛා 10ක්. එතකොට මේක තුනී තහඩුවක් වුණාම වෙන්නේ ළමයි මෙතනට යම් ඒ ආරෝපණය මෙතනට දුන්නොත් වෙන්නේ ළමයි Q කියන ආරෝපණයෙන් බල රේඛා 10ක් නම් නිකුත් වෙන්නේ. මේ 10 පහපා දෙපැත්තට සමාකාර ව්‍යාප්ත වෙලා යනවා. මොකද තහඩුව තුනීනේ. තහඩුව තුනී වුණාම ළමයි ආරෝපණය දෙපැත්තටම බලන කියන්නේ දෙපැත්තටම බලපාන. ආරෝපණය දෙපැත්තටම බලපාන. ඒ නිසා දෙපැත්තටම මේ විදියට බල රේඛා විහිදිලා යනවා කියන එක තේරුම් ගන්න වෙන්නේ තුනී තහඩුවක් නිසා. තුනී සන්නායක තහඩුවක් ආරෝපිත. තුනී සන්නායක තහඩුවක්. ඒක නිසා යම්කිසි ආරෝපණයක් දුන්නොත් ඒක දෙපැත්තටම බලපාන.
දෙපැත්තම සමාකාරව මෙහෙම වීදිලා යනවා. දැන් ඊතර මම මොකද කරන්නේ මේකේ අර විදිහට වර්ගඵලයක් තෝරගන්න ඕනේ ළමයි. තෝරගන්න වර්ගඵලය කැමැති වර්ගඵලයක් කැමැති හැඩයක් ගන්න මම තෝරගන්නේ මෙන්න මේ වගේ වෘත්ත හැඩයක් තියෙන වර්ගඵලයක්. හරි. තහඩුවේ තෝරගන්න මේ වගේ වෘත්ත වර්ගඵලයක්. ඊතර මේ තෝරගත්තු වෘත්ත වර්ගඵලය තුල පවතින මුළු ආරෝපණය මට ඕනනම් ලියන්න පුළුවන්. මුළු ආරෝපණය සිග්මා Q එක කියනවා ළමයි. සිග්මා Q එක කියනවා සිග්මා වතාවක් කැපිටල් A කියලා. මේකට කියන සිග්මා කියලා තමයි. හරිද? සිග්මා වතාවක් කැපිටල් A කියලා එනවා. හරිද? සිග්මා කියලා කියන්නේ ඒකීය වර්ගඵලයක පවතින මුළු ආරෝපණය මම තෝරා ගන්න ලද වර්ගඵලයෙන් වැඩි කරපුවාම වෙනවා සිග්මා වතාවක් A කිය. කැපිටල් Q. දැන් එහෙනම් දැන් මේ වර්ගඵලයෙන් එළියට යන සියලුම බල රේඛා ආවරණය වන ගවුස් පෘෂ්ඨය තෝරගන්න බෑ ළමයි. දැන් දෙපැත්තටම බල රේඛා යනවනේ. දෙපැත්තටම බල රේඛා යන නිසා මම තෝරගන්න වෙනවා නිශ්චිත දුරකින් මෙන්න මේ විදිහට. එයාවත් තෝරගන්න වෙන්නේ මේ පැත්තෙන් වෘතයයි මේ පැත්තෙන් වෘතයයි. දෙපැත්තටම දාගන්න වෙනවා. මේ පැත්තෙනුත් එනවා A මේ පැත්තෙනුත් එනවා A. මේ වර්ගඵලයටම සමාන වර්ගඵල දෙකක් දෙපැත්තටම දාගන්න වෙනවා. අපි දෙමු නිශ්චිත දුරකින් දාගත්ත කියලා. මේ පැත්තෙනුත් R මේ පැත්තෙනුත් R දුර. නෙමෙයි දුර. R දුරකින් මෙහෙම A මේ පැත්තෙනුත් A කියලා ගන්න වෙනවා ගවුස් පෘෂ්ඨය. එහෙනම් අපිට එනවා ගවුස් පෘෂ්ඨ වර්ගඵලය right ගවුස් පෘෂ්ඨ වර්ගඵලය එන්නේ කැපිටල් A නෙමෙයි නම. දෙකයි. ඒක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ ආරෝපණයෙන් දෙපැත්තම බල රේඛා යන නිසා මේ පැත්තෙනුත් එකක් ඕනේ මේ පැත්තෙනුත් එකක් ඕනේ. එහෙනම් සම්පූර්ණ වර්ගඵලය එන්නේ දෙකයි. දැන් අපි රිසල්ට් එකට යනවා ළමයි. සිග්මා Q බෙදින් A සයිඩ් වලට ආදේශ කරනකොට සිග්මා Q කියලා කියන්නේ සිග්මා වතාවක් වර්ගඵලය එන්නේ දෙකයි එප්සයිලන් A ට කැපිලා යනවා. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය එන්නේ සිග්මා බෙදීම 2 එප්සයිලන්. පැහැදිලිද? එහෙනම් තුනි සන්නායක තහඩුවක් දෙපස විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සිග්මා බෙදීම 2 එප්සයිලන් කියලා තමයි එන්නේ. සිග්මා බෙදීම 2 එප්සයිලන් මේ පැත්තේ දෙනවා මේ පැත්තේ දෙනවා. හැබැයි ඒක දුර මත රඳා පවතින්නේ නැහැ. දුර කොච්චර වැඩි වුණත් ඒක එක හා සමානයි තහඩුවේ. කොච්චර දුරට ගියත් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදී පැහැදිලි වෙලා තියෙන්නේ. සිග්මා බෙදීම 2 එප්සයිලන්. හරිද? මේ දෙකෙන් බෙදලා තියෙන ළමයි දෙපැත්තට බෙදුන නිසා හදිස්සියවත් මේ ආරෝපණය එක පැත්තට විතරක් නම් තිබුණේ මෙතන එන්නේ E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. දෙකට බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් මේ පැත්තටම එක පැත්තටම විතරයි. සිග්මා බෙදීම එප්සයිලන්. හරි? තුනී දාඩුවක් නිසා මොකද උනේ දෙපැත්තට බෙදුණා සිග්මා බෙදීම 2 එප්සයිලන් විදිහට හම්බ වෙනවා. රයිට්. එහෙනම් මම විද්‍යුත් ක්ෂේත්‍රයේ මෙන්න මේ විදිහට මූලික කොටස් ලෙස ළමයි අවසන් කරනවා. මේ පාඩම මුලින්ම ඉගෙන ගන්න ළමයින්ට මම හිතන්නේ මේක එකපාර තේරෙයි කියලා. කරපු ළමයින්ට මේක මතක් කරගන්න හොඳයි කියලා හිතනවා. මම විභවය සහ විභව ශක්තිය කතා කරන ගමන් වැදගත් එක්සෑම් එකට අවශ්‍ය වන වැදගත් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. නමුත් මේ අද දවසේ පවතින වාතාවරණයත් එක්ක විවිධ ශබ්දයන් ඔස්සේ තමයි මම ඔයගලන්ට උත්සාහ කරන්නේ මේ පාඩම කියලා දෙන්න. ඉතින් හරි අපහසු වුණා. ඒ වගේම තමයි මම අර කියපු තාක්ෂණික දෝෂ, ඒ වගේම කරන්ට් එකක් අද දවසේ නැහැ, ආලෝකයේ තත්ත්වය මේ හැමදේම පදනම් කරගෙන තමයි මම උපරිම උත්සාහ කරේ ඔයගලන්ට මේ ක්‍රියාවලිය සිදු කරන්න. ඉතින් ඒ වගේම තමයි YouTube channel එකත් එක්ක ගොඩක් ළමයි මේ වෙනකොට සම්බන්ධ වෙලා වැඩ කරන් යනවා. ඉතින් උත්සාහ කරමු නිදහස් පරිසරයක ඉඳලා බොහොම ලස්සන වීඩියෝ එකක් කරන්න ඉදිරියේදී. මම කියන්නේ මේ YouTube එක channel එකත් එක්ක රැඳිලා ඉන්න subscribersලා වැඩි කරන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ. මම මේක සේවාවක් විදිහට කරන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් දන්න කෙනෙකුට කියලා විශේෂයෙන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල්ස් එහෙම මේකේ වැදගත් ප්‍රැක්ටිකල්ස් තියෙනවා. තව ළමයෙක්ට ඔයගොල්ලන්ගේ දැනුම බෙදා ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒගොල්ලන්ට බලන්න කියන්න එක්සෑම් එකට පහසුවක් වෙන්න තමයි හැම වෙලේම මම ඔයගොල්ලන්ට උදව්වක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. එහෙනම් සියලුම දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එක්සෑම් එක හොඳට කරන්න. මේ දෙවෙනි වීඩියෝ එක එනවා විභවය සහ විභව ශක්තිය සාකච්ඡා කරන ගමන් ප්‍රශ්න වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් මම මෙතනින් සමුගන්නවා.